මෙන් ආශිර්වාද කිරීම සඳහා හරිදු පුංචියේ වපියා සචි බණ්ඩාරගොඩ මව දයාලතා බණ්ඩාරගොඩ මහත්මිය සහ රායි බණ්ඩාරගොඩ මහතා සිය දෙමාපියන්ට පින් අනුමෝදන් කිරීමට සහ නිර්වාණ අවබෝධය ප්‍රාර්ථනා කිරීම සඳහා දේවිකා සහ පියසේන අතපත්තු යුවලත් අද ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දක්වනවා. ගරු ස්වාමීන් වහන්සේ ධර්ම දේශනාව ආරම්භ කිරීම සඳහා වහන්සේට ඉතා ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. සාදු සාදු සාදු. හැම දිනකටම තෙරුවන් සරණයි. සිල් සමාදන් වීම සඳහා කවුරුත් නමස්කාරය කියන්න. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආමවන්තේ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේ තම්බං. ආමවන්තේ සාදු සාදු සාදු. හොඳයි. සියලු දෙනාම තමන් ඉන්න ඉරියව්ව පහසුවෙන් තබාගෙන ඉන්න ඉරියව්වට කවුරු සිහිය පිහිටුව ගන්න. තමන් ඉන්න ඉරියව්ව මනසින් දකමින් මම මේ මොහොතේ ඉඳගෙන ඉන්නේ කියලා ඉන්න ඉරියව්ව දිහා සිහිය පිහිටුව ගන්න. අපි සියලු දෙනාම මේ වාඩි වෙලා තැන්පත් වෙලා බලාපොරොත්තු වෙන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අවවාදයක් අනුශාසනාවක් ශ්‍රවණය කරන්නටයි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ
දේශනා කරලා තියෙනවා. මේ ලෝකේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ තාම කලාතුරකින්. ඒ වගේම උන්වහන්සේ දේශනා කරපු ධර්මයක් මේ ලෝකෙ පවතින ඉතාමත්ම කලාතුරකින්. ඒ වගේ මේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය දේශනා කරන අය පහළ වෙන්නේ ඉතාමත්ම කලාතුරකින්. ඒ වගේ මේ ශ්‍රවණය කරලා තේරුම් අරන් ඊට අනුකූලව කටයුතු කරන අය මේ ලෝකේ පහළ වෙන්නේ ඉතාමත්ම කලාතුරකින්. එතකොට මේ ලෝකේ පරම දුර්ලභ කාරණා අපේ ජීවිතයට සම්මුඛ වෙලා තියෙනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය මේ මිහිපිට පවතින වෙලාවකදී අපි මනුෂ්‍ය ජීවිතයක් ලැබිලා උතුම් කල්යාණ මිත්‍ර ඇසුර තුලින් මේ ධර්මය අපිට ශ්‍රවණය කරන්නට භාග්‍ය වාසනාව උදාපත් වුණා. ඒ වගේම තේරුම් අරන් අපිට ඊට අනුකූලව කටයුතු කරන්නටත් අපිට ශක්තිය ලැබුණා. අපිට වාසනාව ලැබුණා. ඉතින් අපි ලැබුවා මේ පරම දුර්ලභ අවස්ථාව, මේ උතුම් ප්‍රතිලාභය, මේ වාසනාව තව කොතෙකුත් දවසක් හැබැයි අපිට පවත්වන්න පුළුවන්ද කියන කාරණේ නම් අපිට කියන්නට පුළුවන් කමක් නැහැ. හේතුව ජීවිතය කියන්නේ හරියම తాවකාලිකයි. බුදුරජාණන් වහන්සේ ඒ උපමා කරන්නේ තන අග තියෙන පිනිබිඳක් වගේ. තන අග තියෙන පිනිබිඳ ඕනම මොහොතක බිමට පතිත වෙන්න පුළුවන්. ඒ කිසිම හයියක් හත්තියක් තියෙන එකක් නෙවෙයි. ජීවිතයත් එහෙමයි. කොයි මොහොතේ හෝ ඕනම මොහොතක අපේ ජීවිතේ මරණයට පත් වෙන්න පුළුවන්. මේකත් කිසිම හයියක් හත්තියක් තියෙන එකක් නෙවෙයි. ඒ වගේම ජීවිතේ හරියට කඳු මුදුනකින් ගලන ගංගාවක් වගේ. කඳු මුදුනින් ගලන ගංගාව හැම මොහොතේම පහළටමයි ගලන්නේ. කිසිම මොහොතක් නතර වීමක් නැහැ. අපේ ජීවිතයත් එහෙමයි. උපන් දවසේ ඉඳලා ජීවිතයේ වේගයෙන් ගලාගෙන යනවා මරණය කරා. කිසිම දවසක් මොහොතක් නතර වීමක් නැහැ. ඒ වගේම ජීවිතයේ හරියට මරණයට කැපුණු ගවයෙක් වගේ. ගවයෙක් මරණයට නියම වුණාම මරණ තැනට රැගෙන යනකොට තියෙන හැම පියවරකින්ම ලං වෙන්නේ මරණයටයි. අපේ ජීවිතයත් එහෙමයි. මේ ගෙවන හැම දවසක් පාසාම, රාත්‍රිය පාසාම, මේ පැය පාසාම, විනාඩිය පාසාම, තප්පරය පාසාම ජීවිතය පියවන්න ගන්නේ මරණයටයි. ඒ වගේම ජීවිතය හරියට දියෙන්දි ඉරක් වගේ. දියෙන්දි ඉර වහා මැකෙනවා. ඔය මැකෙන ඉරයි කවදාකවත් දකින්න ලැබෙන්නේ නැහැ. ජීවිතයත් එහෙමයි. යම් මොහොතකින් මරණයෙන් මැකෙනවා. මරණයෙන් මැකෙන ජීවිතය අපිට කවදාකවත් දකින්න ලැබෙන්නේ නැහැ. මේ විදිහට ගත්තාම ජීවිතය කිසිම හයියක් හත්තියක් නැති වේගයෙන් මරණය කරාම පියමන්නගෙන මරණයටම දුක කරාම ගලාගෙන යන ඒ වගේම මරණයෙන් මැකී යනවා මේ ජීවිතය. මරණය නොයෙක් හේතුන්ගෙන් සිද්ධ වෙන්නට පුළුවන්. ඔය කන බොන ආහාර පාන බැරි වෙලාවක් වසක් පිසක් වුණොත් මැරෙන්න පුළුවන්. යන්නේනකොට පය හැපිලා ලිස්සට වැටුනොත් එහෙම මැරෙන්නට පුළුවන්. සතෙක් සර්පයෙක් දෂ්ට කළොත් ඒත් මැරෙන්න පුළුවන්. මනුෂ්‍ය කරදර වලට ලක් වුණොත් ඒත් මැරෙන්න පුළුවන්. වාත පිත්ත සෙම තුන්දොස් කිපුණොත් ඒත් මැරෙන්න පුළුවන්. බාහිරව පරිහරණය කරන එක් දේවල් මුල් කරගෙන මැරෙන්න පුළුවන්. ඒ වගේම හටගන්න විපත්ති කරදර මුල් කරගෙන ජීවිතය මරණයට පත් වෙන්න පුළුවන්. ඒ නිසා අපේ ජීවිතය හරිම తాවකාලිකයි. හැබැයි මරණය නම් අපිට ඒකාන්තයෙන්ම සිද්ධ වෙන දෙයක්. ඒ නිසා අපි ගත කරන්නේ අපේ ජීවිතයේ අවසාන කාලය වෙන්න පුළුවන්. අවසාන මාස කීපය, අවසාන සති කීපය, දින කීපය වෙන්න පුළුවන්. සමහර වෙලාවට අවසාන දවස වෙන්නටත් පුළුවන්. ඒ නිසා අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් හැමදාම ඇහෙන්නේ නැහැ. හැමදාම පුහුණු කරන්න ලැබෙන්නෙත් නැහැ. ඉතින් මේ මොහොතේ අපිට භාග්‍ය වාසනාව උදාපත් වෙලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයක් ශ්‍රවණය කරන්න. ඒ නිසා අපේ මනස බාහිර කිසි දෙයකට යොමු කරගන්නේ නැතුව මේ කියවෙන හැම බණපදයක් පාසාම සිහි පිහිටුවාගෙන මම මේ ධර්මය අවබෝධ කරගන්නවා කියන ඒ සිහි පිහිටුවාගෙන අපි කවුරුත් බුදුරජාණන් වහන්සේගේ ඒ අවවාදය අනුශාසනාව ශ්‍රවණය කිරීම සඳහා කවුරුත් සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස චත්තාරෝ මේ ආවුසු පුග්ගලා සන්තු සංවිජ්ජමානා ලෝකස්මින්ති. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්නතුනි, අදත් අපේ සංධ්‍යායාමි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මේ වටිනා ධර්මය අදත් අපි ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි ඒ සඳහා මාතෘකා වශයෙන් ප්‍රකාශ කරන්නට යෙදුනේ මජ්ක්‍ධිම නිකායේ මූල පඤ්ඤාසකයට අයිති දේශනාවක්. මේ දේශනාවේ නම අනංගන සූත්‍රය. අංගන කියන්නේ කෙලෙස් වලට, අනංගන කියන්නේ නිකලෙස්ව වාසය කරනවා කියන එකයි. භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ එක කාලයක සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ සිටියා. මේ වැඩ ඉන්න අවස්ථාවකදී සාරිපුත්ත මහරහතන් වහන්සේ තමයි මේ දේශනයේ භික්ෂූන් වහන්සේලා අමතලා දේශනා කරේ. ආයුෂ්මත් මහණෙනි කියලා භික්ෂූන් වහන්සේලා අමතලා උන්වහන්සේලාට මේ දේශනාව උන්වහන්සේ පටන් ගත්තා. චත්තාරෝ මේ ආවුසු පුග්ගලා සන්තු සංවිජ්ජමානා ලෝකස්මින්. ආයුෂ්මත්වරුනි, මේ ලෝකයේ පුජ්‍යලයෝ 4 දෙනෙක් විද්‍යමාන වෙනවා. මේ ලෝකේ දකින්න ලැබෙනවා පුජ්‍යලයෝ 4 දෙනෙක්. කත මේ චත්තාරේ පුජ්‍යලයෝ 4 දෙනා කවුද? ඉදාවුසු ඒකච්චෝ පුජ්‍යලෝ සාංගනෝව සමානු අත්තිමේ අජ්ජත්තං අංගනන්ති යථාභූතං නප්පජානාති. ආයුෂ්මත්වරුනි, මේ ලෝකයේ ඇතැම් පුජ්‍යලෙක් ඉන්නවා සාංගනෝව සමානු. එයාගේ චිත්ත සංඨාන තුළ ඉතාම ලාමක ලපටි කෙලෙස් තියෙනවා. අත්තිමේ අජ්ජත්තං අංගනන්ති යථාභූතං පජානාති. තමාගේ චිත්ත සංඨාන තුළ ඒ ලාමක කෙලෙස් තියෙනවා කියලා එයා දන්නේ නැහැ. එමෙතු පුජ්‍යලයන් මේ ලෝකේ ඉන්නවා කියනවා. ඒ වගේම ඉදාවුසු ඒකච්චෝ පුජ්ජලෝ සාංගනෝව සමානු අත්තිමේ අජ්ජත්තං අංගනන්ති යථාභූතං පජානාති. ඇතැම් පුජ්‍යලයෙක් ඉන්නවා, එක් පුජ්‍යලයෙක් ඉන්නවා, එයාගේ චිත්ත සංඨාන තුළ ලාමක කෙලෙස් තියෙනවා. එයා ඒ බව දැනගෙන වාසය කරනවා. මනාකොට දකිනවා මේ කෙලෙස් මගේ චිත්ත සංඨාන තුළ තියෙනවා කියලා එහෙම දැනගෙන වාසය කරන පුජ්‍යලයෙක් ඉන්නවා. ඒ වගේම ඉදාවුසෝ ඒකච්චෝ පුජ්ජෝ අනංගනෝව සමානෝ නත්තිමේ අජ්ජත්තං අංගනන්ති යථාභූතං නප්පජානාති. ඒ වගේම ඇතැම් පුජ්‍යලයෙක් ඉන්නවා, ඒ අයගේ සිත්වල ලාමක කෙලෙස් නැහැ. හැබැයි තමා තුළ ලාමක කෙලෙස් නැහැ කියලා මනාකොට දැක්මක් එයාගේ චිත්ත තුළ නැහැ. එමුදු පුජ්‍යලයොත් ඉන්නවා කියනවා. ඒ වගේ මිදේ කච්චෝ ආවුසු පුජ්ජලෝ සාංගනෝව සමානු. ඒ වගේම මේ ලෝකේ තවත් පුජ්ජලෝ ඉන්නවා, ඒ අයගේ චිත්ත සංතාන තුළ අර ලාමක කෙලෙස් නැහැ. ඒ වගේ මෙයා තමා තුළ ඒ ලාමක කෙලෙස් නැහැ කියලා මනාකොට දකින්න. එමුදු පුජ්ජලයොත් මේ ලෝකේ පුජ්‍යලෙක් ඉන්නවා කියලා උන්වහන්සේ දේශනා කරනවා. මේ විදිහට සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ ලෝකයේ ජීවත් වෙන මේ සියලුම මනුෂ්‍ය වර්ගයා කොටස් 4කට පෙන්නනවා. මේ මනුෂ්‍යයන් තුල හැම මනුෂ්‍ය වර්ගයා තුලම ඉන්නවා සමහර අයගේ චිත්ත සංතාන තුල ඊටාම ලපටි බොළඳ ලාමක කෙලෙස් තියෙනවා. ඒ තමා තුල එමෙදු කෙලෙස් තියෙනවා කියලා දන්නේ නැතුව වාසය කරන පිරිසක් ඉන්නවා. ඒ වගේම තවත් සමහර කෙනෙක් ඉන්නවා ඒ වගේ ඊටා ලපටි ලාමක කෙලෙස් තියෙනවා. තමන්ගේ හිතේ එමෙදු කෙලෙස් තියෙනවා කියලා දැනගෙන වාසය කරන පිරිසකුත් ඉන්නවා. ඒ වගේම සමහර අය තුළ එමෙදු ලපටි ලාමක කෙලෙස් නැහැ. හැබැයි තමා තුළ එහෙම නැහැ කියලා දන්නේ නැහැ. එහෙම පිරිසකුත් ඉන්නවා. සමහර අය තමා තුළ එමෙදු ලපටි ලාමක කෙලෙස් නැහැ. ඒ වගේ මේ අය ඒ බව දැනගෙන වාසය කරනවා. මේ විදිහට පුජ්‍යලෝ 4 දෙනෙක් උන්වහන්සේ පෙන්නනවා. ඊළඟට දේශනා කරන
යයම් පුද්ගලෝ සංගනෝව සමානු අත්තිමේ අජ්ජත්තං අංගනන්ති යථභූතන් නපජානති අයං ඉමේසම් දින්නම් පුද්ගලාන් සංගරංගව සතන් හීන පුරුෂු අක්කායති තැන් පුද්ගලෝ දෙන්නෙකින්වා ඒ දෙන්න තමයි කෙලෙස් තියෙනවා එකනෙ දන්නවා එකනෙ දන්නේ නෑ ආන්නේ පුද්ගලයෝ දෙන්න අතරෙන් යම් කිසි කෙනෙ තමන්ගේ හිතේ කෙලෙස් තියෙනවා ලාමක ලබට ඒ බව දැනගන්න ආන්නේ දැනගන්න පුද්ගලයා අර අනිත් එක්නාට වැඩිය ශේෂ්ඨ පුද්ගලයෙක් කියනවා දන්න නැති කෙන හීන පුද්ගලෙක් හැටියට පෙන්වනවා තමා තුළ කෙලෙස් තියෙන ඒ බව දන්න ඒ දන්න නැති කෙනා හීනයි දන්න කෙන ශේෂ්ඨ පුද්ගලෙක් කියලා කියනවා ඒ වගේ මර මේ ලාමක කෙලෙස් නැති දෙන්නෙක් කියනවා ඒ දෙන්නගෙන් එක්කෙනෙක් තමන්ගේ චිත්තසංතාන තුළ ලාමක කෙලෙස් නැහැ ඒ බව දන්නේ නැහැ එයා හීන පුද්ගලයෙක් කියනවා ඒ වගේම කෙලෙස් නැති කෙනා ලාමක කෙලෙස් තමා තුළ එහෙම ලාමක කෙලෙස් නැහැ කියලා දන්නවා ආන්‍යයා අර පුද්ගලයන් දෙන්න අතරෙන් කෙලෙස් අඩු පුද්ගලයන් දෙන්න අතරෙන් එයා ශේෂ්ඨ පුද්ගලයෙක් හැටියට සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ ප්‍රකාශ කරනවා ඒ වෙලාවේ එතන වැඩ හිටිය මුගලම් ස්වාමීන් වහන්සේ වැඩ හිටියා ඒ මුගලම් ස්වාමීන් වහන්සේ සාරිපුත්ත මහ රහතන් වහන්සේගෙන් අහනවා කෝනුකෝ ආවුසෝ සාරිපුත්ත හේතු කෝ පච්චයෝ යේන ඉමේසන් දින්නම් පුජ්ජලානං සාංගනං ඒව සතං ඒකෝ හීන පුරුෂෝ අක්කායති ඒකෝ සෙට්ඨ පුරුෂෝ අක්කති මොන හේතුවකටද මොන කාරණයකටද මේ කෙලෙස් සහිත පුජ්‍යලයන් අතුරෙන් ලාමක කෙලෙස් තියෙන පුජ්‍යලයන් අතුරෙන් එක්කෙනෙක් හීන වෙන්නේ එක්කෙනෙක් ශ්‍රේෂ්ඨ වෙන්නේ එතකොට ඒ වගේම මේ කෙලෙස් රහිත ලාමක කෙලෙස් නැති අයගෙන් එක්කෙනෙක් ශ්‍රේෂ්ඨ වෙන්නේ එක්කෙනෙක් හීන වෙන්නේ මොකද කියලා මේක හේතුව මොකක්ද කියලා ඇහුවා දැන් කෙලෙස් තියෙන අතරෙන් කෙලෙස් තිබ්බත් එක්කෙනෙක් ශ්‍රේෂ්ඨ වෙනවා එක්කෙනෙක් ශ්‍රේෂ්ඨ නැහැ හීන වෙනවා ඒ වගේම කෙලෙස් නැති අය අතරින් ලාමක කෙලෙස් නැහැ ඒ වුණාට එක්කෙනෙක් හීන වෙනවා එක්කෙනෙක් ශ්‍රේෂ්ඨ වෙනවා මොකද කියලා ඒකට හේතුව එතකොට සාරිපුත්ත මහ රහතන් වහන්සේ දේශනා කරනවා තත්‍රාවශෝ යායම් පුද්ගලෝ සංගනෝ සමානෝ අත්තිමේ අජ්ජත්තන්ති යථාභූතං නබ්බචානං සමහර අය මේ ලෝකේ ඉන්නවා ඊටාම ලබට ලාමක කෙලෙස් තමන්ගේ චිත්තසංතාන තුල තියෙනවා හැබැයි එයා දන්නේ නැහැ තමන්ගේ සිත තුල එබඳු කෙලෙස් තියෙනවා කියලා ඒ නිසා මොකද වෙන්නේ තස්සේතම් පාටිකං එයා මේ දේ එයාට සිද්ධ වෙනවා න චන්දං ජනිස්සී න වායමිස්සති න විරියං ආරභස්සති තස්සංගනස්ස පහනාය ඒ නිසා එයාගේ හිතේ තමන්ගේ හිතේ තියෙන ඒ කෙලෙස් ප්‍රහාණය කරන ඡන්දයක් හටගන්නේ නැහැ ඒ වගේම වෑයම් කරන්නෙත් නැහැ ඒ වගේම වීර්යයක් පටන් ගන්නෙත් නැහැ අර තමන් තුළ තියෙන කෙලෙස් ප්‍රහාණය කරන හේතුව මොකද තමන් තුළ කෙලෙස් තියෙනවා කියලා දන්නේ නැහැ ඊට ලපටි බොලොද කෙලෙස් තියෙන ඒ බව දන්නේ නැහැ ඉතින් එයාට මොකද වෙන්නේ සරාග සදෝස සමාන ඒ නිසා රාග දේශ මොහ සහිතවම කිලිටි වෙච්චි සිතින්ම යාට මොකද වෙන්නේ මරණයට පත් වෙන්න පුළුවන් මොකද අර තමන්ගේ සිතේ මේ වගේ ලපටි ලාමක කෙලෙස් තියෙනවා කියලා එයා දන්නේ නැති නිසා ඒ නිසා යා කෙලෙස් සහිතවම මරණයට පත් වෙන්න පුළුවන් උපමාවක් පෙන්නනවා ආයස්මෘත්වරුනි මේ රත්තරම් මේ තැටියක් මේ කඩයකින් හෝ එහෙම නැත්නම් එමුදු රත්තරම් වැඩ කරන තැනකින් කෙනෙක් ගේනවා. හැබැයි ගේනකොටම මේ යකඩ මේ තැටිය මලකඩ කාලා තියෙන්නේ. මලකඩ නිසා රත්තරන් ගති මුකුත් පේන්නේ නැහැ. සම්පූර්ණ මල බැඳලා තියෙන්නේ. දූ වලින් බැඳලා තියෙන්නේ. ඉතින් මේ දූලි වලින් අර මේ කිලිටි වෙලා තියෙන එක ආයෙත් ගෙනල්ලා දානවා කොහෙද? දූලි කොටක දානවා. ඒ වගේ මේ අපවිත්‍ර තැනක දැම්මහම මොකද වෙන්නේ? අරක තා ඊ තිබ්බරත් වැඩි මොකද වෙන්නේ? මලකට කාලා දූවිලි බැඳලා කිලිටි වෙලා අපිරිසුදු වෙලා යනවා කියන ආන්නේ වගේ තමයි උපතින්ම දුර්වලතා ඇතුව උපදිනවා. මොකද මේ සංසාරේ මිනිස්යන් සැරිසරන්නේම කෙලෙස් නිසානේ. කෙලෙස් විරහිතන මිනිසු මේ සංසාරේ සැරිසරන්න හැදෙන මේ වෙනකොට නිවන් දැකලා ඉවරයි. ඒ නිසා උපතින්ම ලබන ලාමක කෙලෙස් ඇතුව සමහර පුජ්‍යලයන් උපදින්න පුළුවන්. පෙර ඒ ගති අනුව. එතකොට එයා ඒ කෙලෙස් තමා තුළ තියෙනවා කියලා දන්නේ නැත්නම් අනේ යාර කෙලෙස් ප්‍රහාණයට කිසිසේත් වෑයම් කරන්නේ නැහැ. ඒ නිසා ඒක හරියට අර මේ තැටිය රත්තරන් තැටියක් මේ ගෙනල්ලා ආයමත් අර නිකන් ඔහේ දාලා තිබ්බහම දූවිලි මේව වෙලා ඒක විනාශ වෙලා යනවා වගේ තමයි
වටිනා මනුෂ්‍ය ජීවිතයක් ලබනවා. මනුෂ්‍ය ජීවිතයක් ලැබුණට හැබැයි ඉතින් මනුෂ්‍ය ජීවිතයත් එක්ක යාගේ වටිනාකම කෙලෙස් වලින් වැහිලක් තියෙනවා. හැබැයි ඒක දන්නේ නැති මොකද වෙන්නේ ආයිමත් කෙලෙස් සිතින්ම තමයි යාට කිලිටි සිතින් අපවිත්‍ර සිතින්ම මරණයටපත් වෙනවා. ඒ නිසා තමයි යා හීන කෙනෙක් බවට පත් වෙන්නේ. ඒ වගේම මේ කෙලෙස් සහිත පුජ්‍යලයන්ගේ ලාමක කෙලෙස් සහිත පුජ්‍යලයන්ගෙන් සමහර කෙනෙක් ඉන්නවා එයා තමාගේ තුළ මෙමුදු ලපටි ලාමක කෙලෙස් කියලා තියෙනවා කියලා හොඳටම දකිනවා. තමා තුළ මේ වගේ ලපටි ආසාවල් ලපටි මේ කෙලෙස් ගති තියෙනවා. එතකොට එයා නිතර මොකද කරන්නේ? ඒ කෙලෙස් වල ආදීනව දන්න නිසා එයා චන්දන් ජනිස්සති. එයා කැමැත්ත ඇති කරගන්න මොකද? අර කෙලෙස් ප්‍රහාණය කරන්න. වාය මිසති වෑයම් කරනවා. විරිය ආරම්භසති වීර්ය පටන් ගන්නවා. මොකද අර කෙලෙස් අයින් කරන්න. ඒ නිසා අරෝගෝ අදෝ සමෝ ඒ නිසා එයා රාග ද්වේෂ මොහ අඩු කරගෙන නැති කරගෙන නැති කර ගන්නවා. ඒ වගේම ඒවා අඩු කරගෙන අසංකලිත චිත්තු කිලිටි නැති ඉතින් කාලංකදස්සතිය මරණයට පත් වෙනවා. ඒක උපමා කරනවා ආයුෂ්මතුනි යම් කිසි කෙනෙක් මේ කඩේකින් හෝ නැත්නම් රත්තරන් හදන තැනකින් රත්තරන් තැටියක් ගේනවා. නමුත් මේ යකඩ නැත මේ රත්තරන් පාත්‍රය මේ මලකඩ කිලිටි මේ වලින් අපවිත්‍ර වෙලා තියෙන්නේ. හැබැයි එයා ඒ ගැන දන්නේ නැහැ. ඉතින් ඒ නිසා මොකද කරන්නේ? එයා ඒ ගැන දන්න නිසා එයා මොකද කරන්නේ? ඒක පරිභෝජනයට ගන්නවා. අර කොහොම පුළුවන් තරම් තියෙනවා දූවිලි අරෝම කොහොම අයින් කරනවා. එතකොට මොකද වෙන්නේ? ගේන්නේ හැබැයි අපවිත්‍ර එකක්. නමුත් මේ කාලයක් යනකොට ඒක ඊටාම බබලන හොඳ තැටියක් බවට පත් වෙනවා. ආන්නේ වගේ සමහර අය උපතින්ම දුර්වලතාවය උපදින හැබැයි ඒක කොහොම හඳුනා ගන්නවා? හඳුනාගෙන ඒව ප්‍රහාණය කරන්න නිතරම වෑයම් කරන නිසා මෙයාට අර කෙලෙස් කිලිටි ලාමක කෙලෙස් ඇති උපදුනාට මැරෙනකොට හැබැයි මුතු කෙලෙස් ගත වලින් මැරෙන කෙනෙක් වෙන්නේ නැහැ. එයා ඒවා ප්‍රහාණය කළා අසංකලිත චිත්තෝ කාලම් නොකිලිටි සිතින් මරණයට පත් වෙන කෙනෙක් බවට පත් වෙන නිසා තමයි ආ ශ්‍රේෂ්ඨ කෙනෙක් හැටියට මේ පත් වෙන්නේ. ඒ වගේම සාරිපුත්තුම රහතන් වහන්සේ පෙන්නනවා ආයස්මතුනි මේ කෙලෙස් සහිත පුජ්‍යලයන්ගෙන් එක්කෙනෙක් මේ ශ්‍රේෂ්ඨ පුජ්‍යලෙක් බවට පත් වෙන්නේ. සමහර කෙනෙක් කෙලෙස් නැහැ. හැබැයි නැති බව හීන පුජ්‍යලෙක් බවට පත් වෙන කෙලෙස් නැහැ. හැබැයි එයා ඒ කෙලෙස් නැති බව දන්නේ නැහැ. තමන්ගේ ලාමක ලපටි බොලත කෙලෙස් අඩුයි. හැබැයි ඒ බව එයා දන්නේ නැහැ. ආන්න ඒ නිසා මොකද වෙන්නේ? සමහර වෙලාවට අර නොකට යුතු දේවල් එයා සිද්ධ කරනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ආයිමත් කෙලෙස් ඇති වෙනවා. සුබ නිමිත්තම් මනසිකරගෙන සුබ නිමිති මෙනෙහි කරනවා. එතකොට ආයි හිත රාගයට, දේශයට, මොහයට, මාන්නයට, ඊර්ෂ්‍යාවට නොයේ කෙලෙස් වලට යාගේ හිතපත් වෙනවා කියනවා. එතකොට එයා රාග සහිතව, ද්වේෂ සහිතව ආයි කිලිටි හිතින් තමයි මැරෙන්නේ කියනවා. ඒක උපමා කරනවා ආයස්මතුනි සමහරලාට කඩේකින් හෝ එහෙම නැත්නම් ඒ රත්තරන් ආදී පාත්‍ර හදන තැනකින් තැටියක් ගේනවා. ගේනකොට ඒ තැටි තාම පිරිසුදුයි. මුකුත් මලකට මුකුත් නැහැ. බබලන ස්වභාවයෙන් තියෙනවා. හැබැයි ගෙනලා දානවා කාලකට කුණු ගොඩකට දානවා. එහෙම මේ දැම්මට පස්සේ මොකද වෙන්නේ? ආර වටිනාකම සම්පූර්ණ නැතිලා ආය මල සහිත බැඳිලා කිලිටි වෙලා අපවිත්‍ර වෙලා කිසිම වැඩක් නැති එකක් බවට පත් වෙනවා. ඒ වගේ තමයි සමහර අය උපදින් හොඳ ගති ලක්ෂණ අනුව ලාමක අඩු කෙලෙස් ඇති උපදිනවා. හැබැයි ඒ බව දන්නේ නැහැ. නොදන්නකම නිසා මොකද වෙන්නේ? ආයි අනවශ්‍ය දේවල් මෙනෙහි කරලා මේ එයාගේ හිතේ රාග දේශ මොහ ඇති කරගෙන කිලිටි හිතින් මැරෙන. ඒ නිසා යා හින කෙනෙක් වෙනවා කියනවා. ඊළඟට දේශනා කරනවා මේ අඩු කෙලෙස් සහිතව නැත්නම් ලාමක කෙලෙස් නැතුව සමහර උපදිනවා. ඒ වගේ මෙයා තමාගේ හිතේ ලාමක කෙලෙස් නැහැ කියලා හොඳටම දන්නවා. හොඳටම අවබෝධ කරගෙන තියෙන ලපටි ලාමක කෙලෙස් නැහැ. ඒ නිසා මොකද කරන්නේ? යා සුබ නිමිති මෙනෙහි කරන්න යන්නේ. එයා දන්න මෙනෙහි කරොත් ආයෙ මේවා ඉන්න පුළුවන්. ඒ නිසා ඒවා මෙනෙහි කරන්නේ නැති නිසා ආනියා අර පිරිසුදු හිත තව තවත් පාරිශුද්ධත්වයට පත් වෙන නිසා රාග දේශ මොහ නැතුව නොගිලිටි හිතින් එයා මරණයට පත් වෙනවා. ඒක උපමා කරනවා මේ තැටියක් ගේනවා. මේ
කඩයකින් හෝ ඒ වගේ කර්මාරකුරකින් හදන තැනකින් ගෙනල්ලා යාමකද කරන්නේ ඒ පිරිසුදු එකත්තමයි ගේන ගෙන එකමකද වෙන්නේ යා පරිහරණය කරනවා ඒක එහෙමේ දාන්නේ නෑ ඒ මේ දාන්නතුය පරිහරණය කරන තුරුගද වෙන්නේ පරිහරණය කරන්නක දෙන්නේ අරක ඉතාමත්ම පිරිසුදු භාවයට පත්වෙනවා බබලන තත්වයට පත්වෙනවා නාන්නේ වගේ තමයි සමහරය උපතින්ම අඩු කෙලෙස් ඇට උපදින ලාමික කෙලෙසේ හිත්වල නැහැ හැබැයි ඒ වගේ මෙයාමකද ගනේ හිත මේ ජීවිතය හොඳට පරිහරණය කරන හිතට අකුසල් එන්න දෙන්නතු වැඩ දෙන්න දෙන්නතු අනවශ්‍ය දේවල් කරන්න යන්නේ නැහැ එතකොට ඒ හිත තවත් පිරිසුදු භාවයට පත්වෙලා අසංකිලිත හිතින්යා මරණයට පත්නේ සයා ශේෂ්ඨ පුද්ජලෙක් වෙනවා කියලා ඉති එනිසා තමයි මේ පුද්ජලයන් දෙන්නගේ කෙලෙස් සහිත පුද්ජල දෙන්නෙක්කින්වා කැන ලාමක කෙලෙස් තියෙනය ආනේ ලාමක කෙලෙස් තියෙනයගෙන් එක්කෙනෙ තමන්ගේ හිතේ ලාමක කෙලෙස් තියෙනව කියලා දන්නුව සමහරු දන්නේ නැහැ දන්න කෙන ශේෂ්ඨයි දන්න ඇති කෙන හීනයි ඒ වගේම තමයි කෙලෙස් අඩු ඇතු උපදිනව හැබැයි ඒ බව දන්නේ නැහැ එතොට එයා හීනයි දන්න කෙනා ශේෂ්ඨයි කියලා මෙතනදී පෙන්න්නනවා එතුට මේ ලෝක අපි ගත්හාම මුළු මනුෂ්‍ය වර්ගයා මේ කොටස් සතරට බෙදෙනවා මනුෂ්‍ය අපි හැමෝම ගත්ත සංසාරය යන හේතුව තමයි අපේ චිත සන්තාන ගත මේ අවිද්‍යා තන්නා මාන ඉරිෂාදී යම්තා කෙලෙස් ධර්මයක්ද ඒවගේ මිතාම ලබට ලාමක කෙලෙස් හිත්වල තියෙනවා මෙන්න මේ කෙලෙස් නිසාම තම අපි සංසාරය දිගින් දිගට ආයායි මේ පුනර් භවය කරායන්නේ ඒවගේම සංසාරය අපි දීර්ඝකාලය දුක්විනින්නේ මේ කෙලෙස් නිසා එනිසා අපි නිකලෙස් අයනං අපි ආය උපදින්නේ නෑ දැන් අපි දන්න කීනාසව කියලකෙනවා සියලු ආශ්‍රව කෙලෙස් නැති කරනවා ඒතොට ඒ කෙලෙස් නැතිවෙනකොටම නත්ති දානි පුනබ්බවායි පුනර්භවය නෑ කියලා උන්වහන්සේලා අවබෝධ කරගන්න එන කෙලෙස් තිනතාකල් සංසාරය අපි ආය උපදින එතර මේ ලෝක මේ වෙනකොට උපදිලා ඉන්නවනගේ ඔක්කොම කවුද කෙලෙස් සහිතයි හැබැයි මේ අය එකම විදිහ නෑ සමහර අයගේ හිත්තුර ඉතාම ලපට බොලොද කෙලෙස් තින සමාරුන්ගේ එහෙම නෑ මුළු කෙලෙතින දත උපදින් හැබැයි මේ කෙලෙස් වලින් නොත්තින ලපට ලාමක කෙලෙසුත්තියනවා ඒවයි සමහරයට හැබැයි තියෙන සමහරයට එහෙම නැහැ ඉති ඇතුට සමහරය තියෙන කොටසෙන් සමහරය තියෙන බව දන්න සමහරු දන්නේ නෑ සමහරය තුළ ලපටිලාම කෙලෙස් නෑ ඒවනට දන්නේ නෑ ඒ අයිමකත කරන්නේ ආයනවසි දේවල් කරලායි නිකං කෙලෙස් හදාගන්න සමහරය එක දන්න දන්න කෙනම්කද වෙන්නේ අර පිරිසිදු තැටියක්ගෙන වගේ පරිශංකර ගන්නමකද ඒ වගේ ලපටිලාමක ජීවිතයට කෙලෙස් ඇති නොවෙන විදිට ඒවකරොත් ආය ඇතිවෙන්න පුළුවන් කියලයා දැනගෙන ඉති එනිසා මේ සමාජය ගත්තාම ඒ වගේ මේ ලෝක හැමෝම ගත්තා මේ කොටස් අතරින් එක කොටසකට අයිතුර අපි ජීවිත ගත්තුත් මේ කොටස් අතරෙන් ඒක කොටසකට අපි අයිතිය තුට අපි හඳුන ගන්නන අපි කොයි කොටසද අයිති ඒකින් කොට කෝකට වැටමක් කියලා කිසි ප්‍රශ්නයක් නෑ පස් ඉතා වැදගත්දීම කක්ද අන්න දැන ගැනීම තියෙනවාද නැද්ද කියන එක දැන ගැනීම අර දැන් සමහරත් ඇනුවල පින්නන යෝබාලු මං්ඥති බාලන් තමා අඥ්ඥානයි මෝඩයි කියල කෙනෙක් දන්නවාන එපමණක මේ අනුව නැත්තේ පන්නිතය කියල කියීම තමාගේ තියෙන දුරලතා අඩු පාඩුකම් ඔක්කෝම හොදට දකිනවා තමන් දුරුවල පුද්ජිලෙත් එතට ඒ බව කෙනෙක් හොඳට දන්නවානම් අන්න එයා එපමණකිම කවුද පණ්ඩිතයෙක් කියනවා එතර දුරුවලතාව ඉඳගෙන තමන් දැනවගත් කෙනෙ බුද්ධිමත් කෙනෙ නිකලෙස් කෙනෙක් කියල කෙනෙක් හිතනවන සැවේ බාලෝති උචරයාතම ඉතාම බාලම දුරුළුම පුංචිලය කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න ඉති එනිසා බුද්ධ ශාසනය තුළ අපේ ස්වභාවය දැනගැනීම ඉතාමත්ම වැදක දැවර දක්කරත් බුදුරජාණන් වහන්ස කියන්නේ යෝ අච්චයන් අච්චයතෝ දිස්වා යමෙක් වරද හැටියට දන්නවනන් දකිනවනන් මේ කාරය විනේ තින මහා දියුණුවක් කියන උද්දිහේසා මහාරාජ්‍ය අරියස්ස විනේ මහරජ මේ කාරය විනේ මේක මහා දියුණුවක් කියනවා කෙනෙක් තමන්ගේ අඩුපාඩුව වරද දෝෂය දකිනවන ඒකයි ඒක බුද්ධ ශාසනය මහා අභිවෘතියක් කියනවා ඒක එතොට තමන්ගේ තින් අඩුපාඩුකන් නොදැකීම බුද්ධ ශාසනය පැත්තෙන් කොගත්ද ඒක ලොකු පිරිහීමක් එක ලොකු අපරාධයක් වෙන හානියක් වෙනවා අලාභයක් බවට පත්වෙනවා එන මහා ලාභය මහා වාසනාව මොකක්ද
අපේ තියෙන ස්වභාවයන් අපි නිවැරදිව හඳුන ගැනීම ඒක අපි කවුද අපේ මේ වගේ ස්වභාවයන් තියෙනවා ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේලා රහතන් වහන්සේලා මේ වගේ දේවල් අපිට පෙන්වන්නේ. එතකොට ඒ වෙලාවේදී අපි නිවැරදිව අපි බාර ගන්නවා නම් දකිනවා නම් ඒක තමයි අපි උපදව ගන්න සීහ බවට පත් වෙන්නේ. ඒක තමයි අපේ ඇති වෙන සද්ධාව බවට පත් වෙන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ කියපු අනවශ්‍ය දේවල් ඒ අනවශ්‍ය දේවල් හැටියට බාරගෙන ඒ අනවශ්‍ය දේවල් තමා තුළ දකිනවා නම් අන්න ඒක අන්න දියුණුවක් වෙනවා. ඒ දැක්කොත් මොකද වෙන්නේ? අපිට වීර්යය අනිවාර්යයෙන්ම ඇති වෙන මොකේද? ප්‍රහාණය කරන්න. ඒකයි තියෙනවා නම් අපි අනිවාර්යෙන් අයින් කරන්න. මොකද අනවශ්‍ය දේවල් කවුරුත් තියාගන්න කැමති නැහැ. ඒ නිසා දැකීම ඊටාත්ම වටිනේ. දැකීමම තමයි සම්මා දිට්ඨිය බවට පත් වෙන්නේ. ඒතර තමයි අපි ඒකෙන් අයින් වෙන්න නිතරම වෑයම් කරන්නේ. ඒකයි මේ දේශනාවන් උන්වහන්සේලා දේශනා කරන්නේ. එතකොට මෙතනදී මුගල මේ මහරහතන් වහන්සේ අහනවා අංගනං තියාසු උච්චති. මේ අංගනංගන කියනවා මොකද්ද මේ අංගනංගන කියන්නේ? එතකොට කියනවා කිස්සුනකෝ ආවසු আদি වචන මොකටද මේ අංගන කියලා කියන්නේ? එතකොට කියනවා පාපකානං ඒතං ආවසු අකුසලානං ඉච්ඡාවචරානං අදිවත්තනං යදිදං අංගනන්ති. මේ අංගන කියන්නේ ඊටාම ලපටි ලාමක ඉච්ඡාවචර කියන්නේ හිතේ තියෙන ලපටි ආසාවල් වලට කියන ලපටි කැමැති කම් වලට කියන මේ අංගන කියන්නේ. ලපටි ලාමක අපේ චිත්තසංතාන තුළ සමාට ආසාවල් තියෙනවා. ආන්නේ ලපටි ආසාවල් වලට තමයි මේ අංගන කියන්නේ. විවිධාකාර ලපටි ලාමක ආසාවල් ගති උපතින්ම සමහර අයට පිළිලා තියෙනවා. එතන මේ සංසාරගත සත්‍යයන්ගේ තියෙන ස්වභාවය. මේ කෙලෙස් නිසාම තමයි අපි සංසාරෙ දිගින් දිගට යන්නේ. එතන මේකේ භයානක කෙලෙස් රාග දේශ මොහ ඒ අමතරව තියෙනවා. ඒ රාගයේම තියෙනවා ලපටි ගති. ඒ දේශයේම ලපටි ගති තියෙනවා. අපි කියන්නේ සමහර හොස්ස ළඟින් මැස්ස යන්නේ. ඒ තරම් ලපටි. කියන්නේ තේරෙන්නේ නැහැ. මැස්ස කියන්නේ අපිට කරදර කරන්නද? නෑ. ඌගේ මේ පරිසරය කියන්නේ ඌ ජීවත් වෙන එක. ඌ හැමතැනම ඇවිදිනවා. හැබැයි ඌ මැස්ස අපේ මූණ ළඟින් ගියන් පස්සේ අපි හිතනවා ඌ අපිට කරදර කරන්න ආවා කියලා. ඉතින් ඊට පස්සේ මැස්සත් එක්කත් අපි නරගර කර ගන්න. ඒතර ඒවා හරි ලපටි ගති. සමහරලාට උන් යනකොට පය හැප්පෙනවා. නේද? පය හැප්පුණාම මොකද වෙන්නේ? අර ගලටක් ගහලා දානවා. මොකක් හරි එකක හැප්පුණත් ඒකටත් ගහනවා. මොකද ඒක අපේ හැප්පුණා වගේ. නේද? ඒතර ඒවා ලපටි ගති, අපේ ලාමක ගති, කෙලෙස් වෙන ලපටි ගති. ඒ වගේ මේ කැමැත්ත කියන එකෙත් හරි ලපටි කැමැති තියෙන. අපි කැමැත්ත කියන එක ජීවිතේ තියෙන කැමැත්ත නිසාම තමයි අපි සංසාරේ දිගින් දිගට යන්නේ. ඒකෙත් හරි ලපටි ගති තියෙන. ඒ වගේ මොකද වෙන්නේ? තව අපේ හිත පැහැරිලා කෙලෙසිලා ගොඩාක් අකුසල් කර ගන්නවා. ඒ නිසා මේ අංගන කියන එකේ කියන්නේ විශේෂයෙන්ම මොනවද? ලපටි ලාමක හිතේ තියෙන කැමැති කියන ඉච්ඡාවචර කියලා කියනවා. පාපකානං අකුසලානං ඉච්ඡාවචරානං අද පාපී ලාමක හිතේ තියෙන ලපටි ගති වලට තමයි මේ අංගන කියලා කියන්නේ. ඉතින් උන්වහන්සේ දේශනා කරන මේක බිසුන් වහන්සේලාට දේශනා කරන නිසා බිසුන් වහන්සේලාගේ පැත්තෙන් තමයි මේක දේශනා කරන්නේ. මේ කෙලෙස් කියනවා ගිහි පැවිදි ભેදයක් නැහැ. නිවන් දකින හැමෝටම ඊ타ත්ම නිවන් මඟ වළක්වන බාධකයක් තමයි මොනවද? කෙලෙස්. ඒ නිසාම තමයි අර මාර කියන්නේ නේද? අපි කියනවා මාර පස්දිනේ පෙන්නනවා නේද? ක්ලේශ මාර, අபிසංකාර මාර, මච්චු මාර, ඊළඟට මේ මේ දේවබුත්ත මාර කියලා පස් දෙනෙක් පෙන්නනවනේ. ඒකෙනෙක් තමයි මොකද්ද මේ? එකක් තමයි මේ ක්ලේශ මාර කියලා කියන්නේ. මාර කියන එකේ තේරුම තමයි වළක්වනවා, බාධා කරනවා. දැන් අපේ ජීවිතේ උපතේ ඉඳලා දෙන බාධකයක් තමයි මොකද්ද? මරණය. ජීවත් කරන්න දෙන්නෙම නැහැ. කොයි වෙලේ ඇවිල්ලා දැහැගෙන යයිද දන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒක හරි බාධාවක් අපිට. ජීවත් කරවන්න දෙන්නෙම නැහැ. මොනවද හේතුයක් දාලා කොයි වෙලේ දැහැගෙන යයිද දන්නේ. ඒ නිසා මච්චු මාර කියලා කියන මරණයට. ඊළඟට අනිත් එක තමයි ක්ලේශ මාර. නිවන් දකින්න දෙන්නෙම නැහැ. සැපසේ ජීවත් වෙන්න දෙන්නෙම නැහැ. දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝකවලට යන්න දෙන්නෙම නැහැ. මනුෂ්‍ය ජීවිත කරෙන්න දෙන්නෙම නැහැ. වළක්වන මේ කෙලෙස් වල නිරය තිරසන් ලෝකේ දුකට මායා යතර දාන නිසා කෙලෙස් වලට කියනවා මාර කියලා, ක්ලේශ මාර කියලා කියනවා.
ඉතින් මෙන්න මේ කෙලෙස් වලින් ඒ නිසා අපිට සංසාරේ පුරාවට පුදුමාකාර විදිහට අපිව මේ සසරට ඇද දමනය. ඒ නිසා උන්වහන්සේලා මේ වයකයි අපිට පෙන්නවා මේ කෙලෙස් අපේ හිතවල තිබුණත් අපිට ජීවිතය සම්පූර්ණම දුක් විඳින්න සිද්ධ වෙනවා. එතොට ඒ කෙලෙස් අපිට ගිහි පැවිදි බේදයක් නෑ අපට ඒ පරිසරයන් අනුව තමයි මේ කෙලෙස් ඇතින ද අපි ගිහි ජීවිතයන්නකට ඇතිවෙන වෙනම කෙලෙස් පැවිදුුණොත් වෙනම කෙලෙස් ඇතිවන්නේ තොට මෙතන පැවිදුනා මැතිවෙන ලාමක ලපට ගති තමයි පෙන්න්න ඉති මේවා අපි ගිහියි පැත්තෙන් බැලුවත යට ඒ ගතිම ඇති වෙනවා ඒකයි එතට පැවිදි ජීවිතයත් එක තියෙන ආසාාවනුත් එකතා මේවා සිද්ධ වෙන්නේ දේශනා කරනට මෙන්න මේ වගේ දේවල් දකින්න ලැබෙනවා කෙන දේ කච්චස බික්කුණ ඒවන් ඉච්චා උපච්චති සමහර බිස්සුන් වහන්සේලාට මෙමුදු ආසාවල් හිතේ ඇතිවෙනවා ඉච්චා ගැන කැමැත්තක් ඇති වෙනවලු ආපත්තිංච වතපෝ ආපන්නු අස්ස මම ඇවතකට පත්වුණු මම මාගේ ඇතින් වැරද්දා සිද්ධ වුණු අනු රහෝ මං බික්කු චෝදයේ අනේ ඒ වැරැද්ද මට චෝදනා කරනන කවුරුත් නැති තැන තමයි චෝදනා කරන්න ඕනි එහෙම ආසාවක් ඇතිනොද වැරැද්දක් වුණොත් අනේ මට ඒක කියන්න ඕන කවුරුත් නැති තැන මගේ වැරැද්ද කියන්න ඕන කවුරුත් නැති තැන නම එහෙම ආසාවත් තියෙන නමුත් මොකද වෙන්නේ ආමුදුර ඔක්කොම ගෙන්නලා මේ ඉදිරියේ මරයට චෝදනාව ඉදිරිපත්තුන බෝහන්සේ මේ වගේ වරදක් කරා කියලා අර සංඝයා ඉදිරියේ ඊට පස්සේ මොකද කරන්නේ චෝදනාව ඉදිරිපත් කරනවා නමුත් මෙයාගේ හිතේ තියෙන ආසාව මොකද්ද වැරද්දක් වුණාට කවුරුත් නැති තැන හිමීට පැත්තකට ගෙනල්ලා වරද පෙන්වන්න ඕනේ. ඒක තමයි ආසාව. දැන් වෙන්නේ මොකද්ද? වෙන්නේ මොකද සංඝයා මැදම ආරණ්‍යයක නම් ආරණ්‍ය ඉන්න ඔක්කොම හාමුදුරුවෝ ගෙන්නන පන්සලක නම් පන්සල ඉන්න හාමුදුරුවෝ ඔක්කොම ගෙන්නලා හාමුදුරුවෝ ඉස්සරහා ඉදිරියේම කියන ඔබ වහන්සේ අතින් මෙහෙම වරදක් වුණා කියලා දැන් ඉදිරියේ කියන. එතකොට මොකද වෙන්නේ? අර ආසාව තිබ්බේ කොහොමද? ලොකු හාමුදුරුවෝ විතරක් තනියෙන් ආවාද කරන තවිලත් හාමුදුරුවෝ නමක් වෙනම කරයි කියලා හිතුවේ නමුත් වෙන්නේ මොකද්ද ඔක්කොම සංඝයා ඉදිරියේම වරද මේ කරන. එතකොට එයාට අන්න හිතට කේන්තියක් ඇති වෙනවා. එහෙම නැත්නම් දුකක් ඇති වෙනවා. කුපිතෝ හෝති කිපෙනවා. ඒක අපපතීතෝ කියන නොසතුටටපත් වෙනවා. එතකොට යෝචේවාසෝ කෝපෝ යම් කෝපයක් ඇද්ද නොසතුටක් ඇද්ද ඔබේ මේ තංගනංගනාන් දෙකම කෙලෙස් බවටපත් වෙනවා කියනවා ආශාව නිසා. ඒක ඒ හිතේ තියෙන කැමැත්ත නිසා තමයි ඒක වෙන්නේ. එහෙම කැමැත්තක් නැත්තම් මගේ අතින් ඕන තරම් වැරදි වෙන්න පුළුවන්. ඉතින් අපේ හිතේ තියෙන කෙලෙස් ගත නිසා ජීවිතේ ඕන තරම් සිහිය නැති වෙනවා. නොයේ අඩුපාඩු නිසා අපින් ඕන තරම් වැරදි වෙන්න පුළුවන්. ඉතින් ওই වැරදි සංඝයා ඉදිරියේ මට චෝදනා කරත් කමන්නේ තනි තනියෙන් කරත් කමන්නේ. මොකද මං කරපු දෙයක් ගැන මට කියන්නේ. ඒ නිසා ඉතින් එහෙම ආසාවක් නැහැ. එක්කෙනෙක් අවවාද කරන්න ඕනේ කියලා ප්‍රශ්නකුත් නැහැ. සමූහයක් කරා කියලා කමකුත් නැහැ. ඉතින් ඒ නිසා ඉතින් සමූහයක් ඉදිරියේ කරයි කියලා ඒක කිසි ගැටලුවක් නැහැ. ඉතින් මේක ගියාට උනත් තියෙනවා. දැන් අපි ඔෆිස් එකක වැඩ කරනවා. ඒතර අපේ තියෙන මේක අපිටම බොස් විතරක් මට කියන්න ඕනේ. අනිත් අය නේ අපි මීටින් තියෙනවා නැත්තම් ඔක්කොම ප්‍රධාන එකතු වෙච්ච වෙලාවක ඉදිරිපත් කරන්නේ නැත්තම් හොඳයි කියලා හිතන. ඉතින් එහෙම ආසාව තියෙන කෙනෙකුට අර පිරිස ඉදිරියේම කිව්වෙත් මොකද වෙන්නේ? අන්න එයාගේ හිතට කේන්ති යනවා, දුක ඇති වෙනවා. ඊළඟට ඉතින් ඒක මුල් කරගෙන තුගුණා පව්කම් කරගන්න සිද්ධ වෙනවා. ඒ නිසා අර අපේ හිතේ තියෙනුනේ අපේ අතින් වැරදි වුණොත් ඉතින් චෝදනාව කියන එක කොහේ ලැබෙයිද කියලා දන්නේ නැහැ. තනි තනියෙන් ලැබෙන්න පුළුවන්. පිරිස ඉදිරියේ චෝදනාව ලැබෙන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා අන්න ඒ වගේ ආසාවල් වල තමයි අංගන කියලා කියන්නේ. මේවා ලපටි ගතිය අපේ තියෙන. ඉතින් ඒකයි ලපටි ගතිය අපි නැති කරගන්න ඕනේ. මේ ආසාවල් හිතේ තියාගන්න හොඳ නැහැ. අපේ අතින් ඕන තරම් වැරදි වෙන්නත් පුළුවන්. ඒ වගේ මේ වැරදි අපිට තනි තනි විදිහට කියන්න පුළුවන්. කවුරුත් නැති තැන කියන්න පුළුවන්. සමහර වෙලාවට පිරිස ඉදිරියේ කියන්න පුළුවන්. සමහර පිරිස ඉදිරියේ කියන්න හේතු තියෙනවා. ඒ හේතු නිසා කියන්න පුළුවන්. අනිත් අයට ඔක්කොටම එක හා සමානව සමහරලාට අවවාදයක් දෙන්න අනුශාසනාවක් දෙන්න පිරිස ඉදිරියේම සමහරට කියන්න පුළුවන්. මේ වගේ කෙනෙක් අතින් වෙලා තියෙනවා. සමහරට නම කියන්න පුළුවන් නැති වෙන්නත් පුළුවන්. කෙලිම මේව කන්න පුළුවන්. නමුත් ඔක්කොම දැනුවත් කරන්න සමහරලාට ඒක කරනවා. පුජ්‍යලයට තියෙන සමහරට අනුකම්පාව නිසා මෙයාට මේ වරදක් වෙනවා. ඉතින් ඔක්කොම දැනගෙන හිටියා මෙයාව සමහරට ආරක්ෂා කරනවා. පිටිපස්ස කවුරුත් වගකීම් සහිත වෙනවා. ඉතින් ඒ නිසා තමයි එහෙම කරන්නේ. ඉතින් ගෙදරක වුණත් එහෙමයි. සමහරට වැරදුනාම ගෙදර ඉදිරියේම අම්මා තාත්තා චෝදනා කරන ඔක්කොම මුළු පවුලම තියෙන වෙලාව සමහරලාට රහසින් ගෙනල්ලා කියන්නත් පුළුවන්. ඉතින් අපි හිතුවත් අම්මා තාත්තා මගේ වැරද්ද
රහසින් මට කියන්න ඕන කියලා හිතුවොත් එහෙම ඒක අනිත් පැත්ත උනත් මොකද වෙන්නේ? ඊට පස්සේ අම්මා තාත්තත් එක්කත් අමනාප වෙනවා, තරහ වෙනවා, සතුට ඇති වෙනවා. ඒ වගේ මව්පියන් කරේ බැරි වෙලාවත් ක්‍රෝධී සිතක්, වෛරී සිතක් ඇති කරගත්තොත් ඒක ලේසි නෑ. ඒ වගේම සංඝයා කෙරෙත් එහෙමයි. ලොකු මේ වැඩිහිටි සංඝයා කෙරේ කවුරු හරි මේ වුණොත් එයාට ඒක විශාල කාලයක් දුක් විඳින්න වෙන ප්‍රශ්නයක් බවට පත් වෙනවා. ඒ වගේම ඉසල් ඒ වගේම සමහර අය මේ වැරදි කරනවා. ඒක යා නිතරම කල්පනා කරන අනේ මගේ අතින් වෙච්ච වැරද්ද කවුරුත් දකින්න එපාය කියලා. තමන්ගේ වෙන වැරද්ද අනිත් අය දකින්න එපාය කියලා කැමැත්තක් ඇති වෙනවා. ඉතින් එහෙම කැමැත්තෙන් ඉන්න වැරදි වෙන දේ අනිත් අය දැනගන්නවට කැමති නෑ. ඒතකොට ඒ වගේ ආසාවක් තියෙන කෙනෙකුට මොකද වෙන්නේ? අනිත් අය මේ වැරද්ද දැනගන්න. දැනගත්ත ගමන් මොකද මෙයාගේ හිතට කෝපය ඇති වෙනවා, දුක ඇති වෙනවා. දැන් ඔක්කොම දැනගත්තා කියලා. ඉතින් ඒ නිසා ඒතකොට දැනගත්තේ අය නැත්තම් කියපු අයත් එක්කත් ඊට පස්සේ ඒ අමනාප රණ්ඩු ඇති කරගන්නවා. ඉතින් ඒ නිසා සමහර අයට එමුදු ආසාවක් තියෙනවා කියනවා තමන් කරපු වැරද්ද අනිත් අය දැන නොගනිත්වා කියලා. එමුදු ආසාවක් එමුදු කැමැත්තක් තියෙනවා නම් ඒකෙන් එයාට අර ප්‍රයෝදේ දේශේ මේවා ඇති වෙන්න තව නොයෙක් අකුසල් ඇති වෙන්න හේතුවක් බවට පත් වෙනවා කියන. ඒ නිසා අපේ හිතේ තියෙන අපේ අතින් ඕන තරම් වැරදි වෙනවා. ඉතින් ඒක අනිත් අය දැනගන්න පුළුවන්. ඉතින් මොකද අපිට නැති ලෝකේ රහෝනාම කියන ලෝකේ රහසක් නැහැ. ඕනම අකුසලයක් පාපයක් කරොත් කවදා හරි සමහරට ඒවා එළියට එන්න පුළුවන්. ඒ නිසා අපි වැරදි කරොත් අනිවාර්යෙන් ලෝකයක දැනගන්න පුළුවන්. අපි අකමැති වුණාට වැඩක් වෙන්නේ නැහැ. මොකද අපි නොදකුණාට අර කියනෝනේ වරදක් කරනකොටම මිනිස්සුන්ට පෙවුන්නේ නැතුණත් ඕනි තරම් දෙවි දේවතාවෝ දහස් ගණන් දකින්නවා කියනවා. අපි කරන වරද. ඒ නිසා රහසක් එතන කොහොමත් නෑ. අපි කොහොමත් හිතුවට අනේ කවුරුත් දකින්න එපා කියලා හිතුවට වැඩක් නෑ. මොකද අනිවාර්යෙන් කරනකොට මේ දිවස් දින දෙවි දේවතාවෝ ඊළඟට මේ ලෝකේ ඉන්නවා නම් දිවක් තියෙනවා. අනිවාර්යෙන් අපේ වරද දෝෂේ ඒ අයට පේනවා. ඉතින් ඒ නිසා ඉමුදු කැමැත්තක් තිබුණොත් මොකද වෙන්නේ? ඒක මුල් කරගෙන යාට දේශීතර ආමනාපකම ඇති වෙනවා. ඊට පස්සේ අර විදිහට චෝදනා මේ කවුරුත් නැති දෙන තමයි චෝදනා කරන්න හිතුවොත් ඒක මුල් කරගෙනත් මේ වෙනවා. ඒ වගේම සමහරලාට ආසාවල් තියෙනවා මගේ තියෙන වරද්ද මට චෝදනා කරන්න ඕන මම කැමති කෙනෙක්. ඒකයි. අපි කැමති කෙනෙක් තමයි මට අවවාදන ශාසනා කරන්න මගේ චෝදනා ඉදිරිපත් කරන්න ඕනේ කවුද? මට හිතවත් කෙනෙක්. එහෙම ආසාවලුත් තියෙනවා. නමුත් වෙන්නේ මොකද්ද? තමන්ගේ තරහකාරී කමනාප කෙනෙක් තමයි ගෙනල්ලා චෝදනාව ඉදිරිපත් කරන්නේ. එතකොට ඔන්න ඒක මුල් කරගෙනත් කෝධි යමනාපන. ඒ අය මොකද අපි මේව කරන්නේ? ඒකට අයිති නැහැ කියලා ඊට පස්සේ ඔන්න ඒව මුල් කරගෙනත් මේ කාකාරේ කෙලෙස් හට ගන්නවා කියන. මොකද අර ආසාව නිසා. මොකද වැරද්දට පෙන්නලා දෙන්න ඕනේ සුදුසු පුද්ගලයෙක් විතරයි. කියන්නේ තමන් ප්‍රියමනාප කෙනෙක් විතරයි. අප්‍රියමනාපය අපේ වැරදි පෙන්වන්න අයිති නැහැ. ඉතින් ඒ ආසාව තිබ්බොත් වෙන්නේ මොකද? ආයතනයක් ගත්තොත් එහෙම සමහරලාට අපි අකමැති අය කරන්න පුළුවන්. ශාසනය පැත්තත් එහෙමයි. ඉතින් ඒ නිසා එමුදු ආසාවල් තිබ්බොත් උන්න අපිට තවත් ප්‍රශ්න ඇති කරගන්න. ඒ නිසා ඒ වගේ ආසාවල් තියෙනවද නැද්ද කියලා බලන්න කියනවා. තමන්ට ඕනි කෙනෙකුට අපි පෙන්වන්න මගේ වරදක් දැක්කොත් ඕනි කෙනෙක් අඩපාඩුවක් දැක්කොත් ඕනි කෙනෙක් මට ඒකට චෝදනා ඉදිරිපත් කරන්න පුළුවන්. අපි අකමැති කෙනෙක් වෙන්නත් පුළුවන්, කැමති වෙන්නත් පුළුවන්. සමහරලාට එම වැරද්දම කරන අය වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. දැන් සමහරලාට අපි හොඳ පුජ්‍යලයක අවවාදයක් කරොත් පුළුවන්. වැරදි කරන කෙනෙක් කරොත් එහෙම අපි කියනවා ඔයාගේ ඉස්සෙල්ල බලාගෙන මට මගේ වැරදි පෙන්වන්න ඉස්සෙල්ල අපි දන්නේ නැද්ද ඔයා කැරක්ටර් කියලා ඊට පස්සේ මේ පැත්තට චෝදනා කරනවා. ඒ නිසා ඒ වෙන්නේ මොකද අපි හිතනවා අපේ වැරද්ද අඩුපාඩු සුදුසු පුජ්‍යලෙන් නිසා නුසුදුසු අයට කියන්න අයිතියක් නැහැ. එහෙම කන්නේ මේ ලෝකෝනි කෙනෙකුට වරදම කරන අයම චෝදනා කරන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා එමුදු ආසාවක් තිබ්බොත් අපිට බොහෝ අකුසල් සිද්ධ කරගන්න පුළුවන්. කරගන්න සිද්ධ වෙනවා. ඒ වගේම මෙමදු ආසාවල් තියෙන අය උන්වහන්සේ කියන සමහර අයට මේ වගේ ආසාවලුත් ඇති වෙනලු. අහෝ මත මමේව සත්තා පටිපුච්චිත්වා පටිපුච්චා බික්ඛූනං ධම්මං දේශේය. සමහර විසුණු වහන්සේලා භාග්‍යතුන් වහන්සේ කාලින්න කොට සමහර අය හිතනවා තථාගතයන් වහන්සේ මා මුල් කරගෙන මම අරමුණු කරගෙන මගෙම ප්‍රශ්නාහා බණ දේශනා කරන්න ඕනේ කියලා ආසාවල් ඇති වෙනවා.
මොකද නේ ආශාව තථාගතයන් වහන්සේ මාව අරමුණු කරගෙන මගේම ප්‍රශ්න බර ආහාම බණ කියන්න ඕනේ. එතකොට එහෙම ආශාවල් තියෙන හැබැයි වෙන්නේ වෙන එකක් භාගතුන් වහන්සේ වෙන මිනිස්සුන්ගෙන් තමයි ප්‍රශ්න අහන්නේ. එතකොට අරයට මොකද වෙන්නේ? අන්න එතකොට යාට කෝපය ඇති වෙනවා, නොසතුට ඇති වෙනවා. එතකොට භාගතුන් වහන්සේ කෙරෙහි එහෙම නොසතුටක් ඇති වුණොත් නේද? කෝපයක් ඇති වුණොත් ඒ භාගතුන් වහන්සේ අපෙන් කිසිම ප්‍රශ්නයක් අහන්නේ නැහැ කියලා එතකොට මොකද වෙන්නේ? එයාට මහා අකුසල් සිද්ධ වෙනවා. ඊට පස්සේ ධර්ම දේශනා අහන්න ගිහලා මොකද වෙන්නේ? නිවන් දොරටු නෙමෙයි ඊට පස්සේ විවෘත වෙන්නේ මොකද්ද? අපාය දොරටු තමයි විවෘත වෙන්නේ. ඒ වගේ ආශාවල් හිතට ඇති වෙන්න පුළුවන් කියන. එහෙම නැති වෙන විදිහක් නැහැ. මනුෂ්‍යයන්ට එහෙම ඉන්න පුළුවන්. ඉතින් ඒක තේරුම් ගන්න ඕනේ. Tamanට මේ වගේ ලපටි ආශාවක් තියෙනවා. ඉතින් ඒක අපි ගිහි පැවිදි වුණ කෙනෙකුට ඇති වෙන්න පුළුවන්. අපේම ප්‍රශ්න අහන්න ඕනේ, මගේම ප්‍රශ්න අහන්න ඕනේ, මම අරමුණු කරගෙන කියන්න ඕනේ. එහෙම ආශාවල් ඇති වෙන්න පුළුවන්. ඒක දැක්කොත් අන්න හොඳයි. එහෙම දන්නේ නැත්නම් ඒවා දිහා බලන්නේ නැත්නම් අන්න ඒක යාට ගොඩාක් අනර්ථය යහපත හේතු වෙනවා. මොකද සමහර වෙලාවට විවිධ හේතු මත ඒ පුජ්‍යලේ අරමුණු කරගන්න පුළුවන්, වෙන අය අරමුණු වෙන්නත් පුළුවන්. මොකද සමහර වෙලාවට දේශනා කරන අයට ඒ වෙලාවට තමන්ට සම්මුඛ වෙන කෙනෙකුගේ දිහා බලන්න කියන්න පුළුවන්. නමුත් අර වගේ තිබු මම දිහා බලන්න හැමදාම කියන්න ඕන වුණොත් මොකද බැලුවේ නැති වුණොත් අන්න හිතට නොසතුට අමනාපකම ඇති වෙනවා. ඊට පස්සේ අනිත් අය කෙරේ සමහරට මේ තරහමනාප කරනවා. හාමුදුරුවෝ අපි බිඳවල ඒ නිසා තමයි අපි දිහා බලන්නවත් නැහැ. අර මේ වෙන්න පුළුවන්. සාතුරුන් වංශ කෙරේ වුණත් එහෙමයි. ඒ නිසා එමතු ආසාවල් තිබ්බොත් අන්න නොඑක අපසල් හට ගන්න පුළුවන්. ඒ නිසා ඒවට අංගන කියලා කියනවා. ඒ වගේම කියනවා සමහර බිසුන් වහන්සේලාට මේ වගේ ආසාවලුත් ඇති වෙනවලු. පින්ඩපාත යනකොට නැත්තම් ගමට යනකොට කොහෙර යන මම මුල දාගෙන ඉස්සරහා දාගෙන අක්කම හාමුදුරු යන්න ඕනේ කියලා ආසාවල් ඇති වෙනවා. මම පෙරටු කරගෙන මම මගේ නායකත්වය තුල යන්න ඕනේ. හැබැයි වෙන්නේ වෙන කෙනෙක් මුල් කරගෙන යනවා. එතකොට මොකද වෙන්නේ? අර ආසාව තිබ්බ කෙනාට උන්න මේ ඔක්කොම මට කිසි දැනක් දෙන්නේ නැහැ, ඉඩක් දෙන්නේ නැහැ කියලා ඊට පස්සේ ඉතින් ඒ ඔක්කොමත් එක්ක අමනාපකම තරහ ඇති වෙනවා කියනවා. ඉතින් ඒ නිසා උත්සව වලට අනේ මේ යනකොට වෙන්න පුළුවන්, පාංශුගෝලයකට යන්න වෙන්න පුළුවන්. ඉතින් එතනදී මුල් තැන සමාට වෙන කෙනෙකුට තමයි ලැබෙන්නේ, අරයට ලැබෙන්නේ නැහැ. ඉතින් අර ආසාවෙන් හිටියොත් මොකද වෙන්නේ? ඊට පස්සේ ඔක්කොගමත් එක්ක අමනාපකම තරහ ඇති කරනවා. ඉතින් මේවා ගිහි පැවිදි හැමෝටම ඇතුළේ ගිහි අයට උනත් එහෙමයි. කොහේ හරි යනකොට මගේ මූලිකත්වය, මගේ අවවාදය, අනුශාසනාව තුළ මේව වෙන්න ඕනේ කියලා ආසාවල් තිබ්බ ගමන් අනේද ට්‍රිප් එකක් යනකොට උනත් එහෙමයි නේද? මම තමයි එතන ලීඩර් වෙන්න ඕන. නමුත් වෙන්නේ වෙන කෙනෙක්. ඉතින් අනිත් එක්කනට ඊට පස්සේ ඔන්න ඉතින් නොසතුට අමනාපකම ඇති වෙනවා. ඊට පස්සේ නොයේ කපසල් සමල්ලාට ඒව මුල් කර කරනවා. ඒ නිසා මේවා අපිට ලාමක ආසාවල් කරන අපේ හිතේ. ඉතින් මේවා තියෙනකොට ඒ තියෙන බව දන්නවා නම් කෙනෙක් අන්නේ අයව නැති කර ගන්න පුළුවන් තරම් වෑයම් කරනවා. එතකොට එයා බලනවා මේ සමාජය තුළ ඉතින් අපිට දේවල් වලදී සමහරලාට අපි ඉදිරි මුල් වෙලා දේවල් වෙන්නත් පුළුවන්, සමහරලාට නොවෙන්නත් පුළුවන්. ඉතින් වුණොත් ඒක ගැටලුවකුත් නැහැ, නොවුණා කියලා ප්‍රශ්නයක්වත් නැහැ. ඊළඟට සමහරලාට තව සමහර මේ වගේ ආසාවලුත් ඇති වෙනවා කියනවා. අහෝ වතමේව ලැබෙය බත්තක්ගේ අග්ගාසනං අග්ගෝදකං අග්ගපින්නම් කියනවා. දැන් දානයට ගියාම ගෙදරක දානයට අරගෙන ගියාම එතන පළවෙනි බත් ඇඳ පූජා කරන්න ඕනේ, වතුර වාදනය පූජා කරන්න ඕනේ. එහෙම ආසාවලු සමහර අයට ඇති වෙන්න පුළුවන් කියනවා. ඉස්සෙල්ලා මට තමයි ඇවිල්ලා මිනිස්සු දාන බෙදන්න ඕනේ. නමුත් වෙන්නේ මොකද්ද? ඒ අය ගිහලා වෙනත් තමන් හිතවත් හාමුදුරුවෝ තමයි ඉස්සෙල්ලාම දෙන්නේ. ඉතින් ඊට පස්සේ මොකද වෙන්නේ? අරයට අන්න දුකක් ඇති වෙනවා, කනගාටුවක් ඇති වෙනවා, තරහ ඇති වෙනවා. මේ මිනිසුන්ට මුලමෙතක නෑ. අර මේ කියන මං ගමේ කෙනෙක්, මං ගමේ ඉන්න ආමුදුරු, මං පන්සලේ ආමුදුරු මේ පිටින් එන අය තමයි. ඊට පස්සේ යාට දුරාක් සමල්ලාට අකුසල් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ වගේ ආශාවල් තිබ්බොත් අන්න කෙනෙකුට නොයේ කෝපේ ඇති වෙනවා, නොසතුට ඇති වෙනවා. ඊට පස්සේ දුකින් දුම්නසින් තමයි අර කාලේ පුරාම ගත කරන්න තියෙන්නේ. මොකද තමන් හිතන පතන අර බලාපොරොත්තු සිද්ධ වුණේ නැති නිසා. ඒකයි හිතන පතන ඒ බලාපොරොත්තු සිද්ධ නොවන නිසා අන්නේ යට ගොඩාක් දුකක් කනගාටුවක් ඇති වෙනවා. ඒකට සමහරට දානි වළඳකම් පිච්චි තමයි වළඳන්න සිද්ධ වෙන්නේ. ඉතින් මේක ගිහි අයට උනත් ඇති වෙන්න පුළුවන් නේද? දැන් අපි මගුල් ගෙදරට ඇවිල්ලා මම තමයි පවුලේ වැඩිමලා. ඒ නිසා මට තමයි ඉස්සෙල්ලම වෙඩින් කාඩ් දෙනවනම් කාඩ් එක මට තමයි ඇවිල්ලා ආරාධනා කරන්නේ. මොකද මම පවුලේ වැඩිමලානේ. ඒ නිසා මේ ආසාවක් තියෙන. ඉතින් වෙන්නේ මොකද්ද? බාල සහෝදරයට ගිහිල්ලා මේක නේතොර ඉතින් හිතනවා සල්ලි තියන අයට තමයි ඉස්සෙල්ලා ආරාධනා කරේ. අපි දුප්පත් මිනිස්සු අපි අතෑරියා කියලා ඔන්න එහෙම
සමහරලාට දුක් දුම්නස් ඇති වෙන්න පුළුවන්. ඒ වගේ සමාජගත වෙලා මේ මනුෂ්‍යයන් එක්ක ජීවත් වෙනකොට ඉතින් අර වගේ අපිට ලාමක ආශාවල් තිබුණොත් අපිට ඒව මුල් කරගෙන ගොඩාක් දුක් වෙනවා, පව් කර ගන්නවා, රණ්ඩු කර ගන්නවා, වාද කර ගන්නවා. ඉතින් නොයේ කපසල් සිද්ධ කර ගන්නවා. ඉතින් ඒ නිසා ඒකයි අපිට ලාමක කෙලෙස් කියන්නේ. ඒ නිසා අපේ හිත තියෙන්න ඕනේ අපිට මනුෂ්‍යෝ ප්‍රධානත්වය මුල් කරගෙන දේවල් අප උපත්තාන කරන්න පුළුවන්, නොකරන්න පුළුවන්. ගිහියයට උනත් එහෙමයි, පැවිදියට උනත් එහෙමයි. මොකද සමහර වෙලාවට විවිධ හේතු මත මිනිසුන් විවිධ මේවාද අනේ මිනිසුන්ගේ සමහර දේවල් සමහරට අලුතෙන් කෙනෙක් ආවොත් මොකද වෙන්නේ? ඒ අලුතෙන් කෙනාට සමහරලාට මේ වෙන්න පුළුවන්. සමහර කෙනෙකුගේ ගුණ දකිනකොට පින තියෙන කෙනාට මිනිසුන් කොහොමත් සමහරලාට ඇදලා යනවත්තා තියෙනවා. එයාගේ පින් බලයට මොකද වෙන්නේ? ඔක්කොම නම්‍යශීලී වෙනවා. එහෙම නොවුනොත් මොකද වෙන්නේ? මේ වෙනවා. ඔය අපි අහලා තියෙනවනේ ලෝසක ස්වාමීන් වහන්සේගේ කතාව නේද? කවුරුත් දන්නේ කන්නේ කවදාකවත් බඩ පිරෙන්න කුසගිනින්න ආහාර ටිකක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒකට හේතුව මොකද? කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පැවිදි වෙලා හිටිය කෙනෙක්. ඉතින් ඒ ස්වාමීන් වහන්සේට දායකයෙක් වෙනමම කුටියක් හදලා හොඳට උපස්ථාන කරගෙන හිටියා. ඉතින් මේන් අතර මේ සේනාසනයට නැත්නම් මේ ආවාසයට ආව තවත් මේ ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේ රහතන් වහන්සේ නමක්. හැබැයි ඉතින් උන්වහන්සේ පුදුමාකාර ඉතින් රහතන් වහන්සේ නමක් ගත්තාම වෙනසක් තියෙනවනේ. අර දායක මහත්තයාට මොකද උනේ? මේ ස්වාමීන් වහන්සේ දැක්කට පස්සේ ලොකුඩු පැහැදීමක් න සමහර බණ කියන්නේ ඒකටත් පැහැදුණා. ඊට පස්සේ උන්වහන්සේ හැබැයි ගොඩාක් දුර ගමනක් ඉඳලා එන්න ති කෙස් රැවල් මේ එහෙම වැවිලා තිබුණා. සිවුරු එහෙම සමහර අපවිත්‍ර වෙලා තිබුණා. මේ දායක මහත්තයා කරේ මොකද? කෙස් එහෙම බාලා සිවුරු හොදලා දීලා ඉතින් ඉන්න කුටියකොත් අතලා දීලා ගොඩාක් උපස්ථාන කරා. ඉතින් අර නේවාසික හිටිය ආවඳුන මොකද උනේ? ඒකත් එක්ක ලොකු අමනාපකමක් ඇති. ඊට පස්සේ පහවදා දානට දෙන්නටම ආරාධනා කරා. ඉතින් මේ ආම්දුරු ආවාසයේ හිටිය ආම්දුරු මොකද උදේම නැගිටලා මේ ගෙඩිය ළඟට ගිහිල්ලා නියපිටෙන් තමයි ගෙඩියට ගැහුවේ. ගෙඩියට ගැහුවා නියපිට. මොකද බොරු කියන්න කැමතිත් නැහැ. ඉතින් ඒ නිසා එහෙම ගහලා උදේම නැගිටලා ගියා දායක ගෙදර. ඉතින් දායක මහත්තයාව ස්වාමීනි ආගන්තුක ආම්දුරු වැඩි නැද්ද? මොන එන්නද? මං ගෙඩියටත් ගැහුවා තාමත් හොඳටම බුදු කිව්වා ගොරෝග. හොඳටම නිදි කිව්වා. එතන දායකතුමා කිව්වා එහෙනම් ඊයේ ඈත ඉඳලා ඉතින් පයින්නවා පින්දා මහන්සියට නිින්ද යන්නේ නැති නේද කියලා. ඊට පස්සේ දානේ එහෙනම් ඔබ වහන්සේ වන්දනන්නකෝ කියලා. ඊට පස්සේ වැඳුවාට පස්සේ පාත්‍රයෙන් දාන පාත්‍රයක් හදලා දුන්නා. අනේ මේ උන්වහන්සේට එහෙනම් මේ දාන පාත්‍රය ගිහලා ඔබ වහන්සේ පූජා කරන්න කියලා. ඉතින් එන ගමන් හිතුවා මේ විදිහට සැලකුවොත් මෙයා මෙතන යන්නේ නැහැ. මේ දායකයා තෝරනට වැඩි. ඒ නිසා මොකද කරේ? දැක්ක ගින්නක් දැම්ම පාත්‍රයේ තිබ්බ ටික ගින්නට. ඒතර අහුවෙන්නේ නැහැ කාටවත් දාලා ගියා. හැබැයි රහතන් වහන්සේ මේක කල්ැතුම දැක උන්වහන්සේමම පිටත් වෙලා වැඩියා. මොකද මෙයා අකුසල් කරගන්න ඕනේ. ඉතින් මේක මුල් කරගෙන තමයි රහතන් වහන්සේ නමගේ දාන වැළකුවින්ද තමයි පිරිනුවම් පාන දවසවත් දාන ටිකක් බඩ පිරෙන්න ලැබුණේ නැහැ. ඒ තරම් අකුසලයක් බවට පත් වුණු නිරේ ගිහිල්ලා මේ විපාක විඳලා ඇවිල්ලා මනුෂ්‍ය ජීවිතයේ ආත්ම ගණන් දුක් විඳලා බුදුරජාණන් වහන්සේ කාලේ මේ මනුෂයෙක් වෙලා ඉපදුනා. ඉපදිනු දවසේ ඉඳලා ඒ ගමටවත් කෑම ලැබෙන්නේ නැති ඉන්න පවුලට කෑම ලැබෙන්නේ අම්මට ආහාර ලැබෙන්නේ හිඟමනයක්වත් ලැබෙන්නේ නැහැ. ඉතින් අන්තිමේට අම්මා චූටි කාලේ ඇතැල්ල වීති දරුවෙක් බවට පත් වුණා. ඉතින් ඒ වගේ අර ලාම කන්න අර ආසාවල් නිසා තමයි එහෙම වෙන්නේ. ඉතින් ඒ නිසා ඊටාම භයානක විදිහට සමහරට අකුසල සිද්ධ කරගන්න පුළුවන්. ඒක ඉතින් රාතන් වහන්සේ නමක් එක්ක තමයි අර විදිහට ඊට පස්සේ විරසක වුණේ. ඒකයි. ඒ නිසා අර මධ්‍යස්ථ හිතක් තිබුණා නම් එහෙම වෙන්නේ නැහැ. දායකයෝ අපිට සලකන්න පුළුවන්, ආගන්තුක හාමුදුරන්ට සලකන්න පුළුවන්. ඒ වගේ දැන් අම්මා තාත්තගේ දේ සමහරට දරුවන්ට වෙනවා. අයියට සලකනවා වැඩි, අක්කට සලකනවා වැඩි, මට සලකන්න. ඉතින් ඊට පස්සේ අම්මා තාත්තගේ අමනාපකම් වෛර ඇති කරගත්තා මොකද වෙන්නේ? ආයෙත් කල්ප ගණන් දුක් විඳින්න සිද්ධ වෙනවා. ඒ නිසා සමහර අය මොකද පින් වැඩි ඉන්නේ, සමහර අය දරුවෝ උපදිනවා. ඒක වගේ නෙවෙයි. අම්මලාට පින් වැඩි ගමට අම්මා තාත්තාගේ හිත නැවෙන්නේ අර පින් වැඩි කෙනාට. ඒක තමයි ස්වභාවය. මේ මිනිස්සු අතර අපි මොකද පින කියන එක හරි පුදුම දෙයක්. ආකර්ෂණීය කරලා ගන්නවා. ඉතින් ඒ නිසා අනිත් අය කරන් දෙන්නේ ඒකට නිකාම අර පින තින තැනට තමයි ඇදිලා
යන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියන ලාභ ලබන අය ලාභ ලබත්වා. පින් කර ගන්න අය පින් කර ගනිත්වා. මධ්‍යස්ථ හිත ඇති කර ගන්න ආකාරය. ඒක ලාභ ලබන අය ලාභ ලබත්වා. පින් කර ගන්න අය පින් කර ගනිත්වා. එහෙම මධ්‍යස්ථ හිත ඇති කර ගන්න කියනවා. එතකොට තමයි අපිට ඒව මුල් කරගෙන කෙලෙස් ඇති වෙන්නේ. අපි හිත හරි මධ්‍යස්ථ වෙනවා. ලාභටි ලාභක ආශාවල් නැහැ. මොකද මටම මිනිස්සු මේ විදිහට අග්‍ර කොටස දෙන්න ඕනේ, පළවෙනි කොටස දෙන්න ඕනේ. එහෙම නැහැ. ඒවගේම සමහරට මෙමුදු ආසාවලුත් ඇතිවෙනවා කියනවා දානය වලද අවසානයේ බුද්ධානුමෝදනා කියලා තිනවනේ. ඒක මටම ලැබෙන්න ඕනේ. එහෙම ආසාවෙන් යනවා දානෙට ගියාට පස්සේ බැලි වැඩ දෙන්නෙම ගත්තේ. ඕ වෙනද සමහරට දායක මාතෘ ආරාධනා කරන අපේ ආවල් හාමුදුරුවන්ගෙන් අද බණ ටිකක් අහන්න කැමතියි කියලා සමහරලාට කියනවා. සමට ලොකු හාමුදුරු ගොඩාක්ගෙන්දි පොඩි හාමුදුරුවන්ගෙන් මිනිස්සු කැමති බණ අහන්න. ඉතින් අර ලොකු හාමුදුරු ටික ඔක්කොම අතහැරලා මිනිස්සුම සමහරට යෝජනා කරනවා අනේ මේ පොඩි හාමුදුරු තියලා යන්න අපිට බණ ටිකක් කරන්න. ඊට පස්සේ ලොකු හාමුදුරු ටික සමහරලාට ප්‍රශ්න වෙන්න පුළුවන්. අර එමුදු ආසාවක් තිබුණොත් ඒකයි. එමුදු ආසාවක් තිබුණොත් අන්න එහෙම ප්‍රශ්න වෙන්න පුළුවන්. ඒ නිසා එමුදු ලපටි ආසාවක් තිබුණොත් ඒකම කරගෙන ඊට පස්සේ අන්න දුක ඇති වෙන කනගාටු වෙන සමහර ලොකු හාමුදුරු වෙන කෙනෙකුට දෙන්න පුළුවන්. ඒ වගේ. නමුත් හිතාගෙන මාත් මේ දායකයෝ අඳුරනවා. ඒ නිසා මට තමයි අද අනුමෝදනා වන ලැබෙන්න ඕනේ. ඉතින් නමුත් ඉතින් ලොකු හාමුදුරු හිතනවා මේ 9000 ඉඳන් මෙයාට දෙන්න ඕනේ කියලා වෙන කෙනෙකුට දෙනවා. ඉතින් අඳුරන කෙනාට ලැබෙන්නේ නැහැ. ඉතින් එයාට ඊට පස්සේ බලාපොරොත්තුෙන් ගියොත් එහෙම අන්න ප්‍රශ්න වෙනවා. ඒ නිසා තැන් වලට යනකොට ඉතින් ඒ නිසා අපි ගිහි පැවිදි ભેදයක් නැහැ මෙතන. දැන් සමහරලාට ඉතින් අපිත් එක තැන් වලට යනකොට සමහරට යනවනේ ආදිසීස සංගම් වලට යනවා නේද? එක ඒවට යනකොට හිතේ තියාගෙන අද නම් මන් දේශනයක් දෙනවා. මොකද සමහරලාට හොඳ අදහසක් වෙන්නත් පුළුවන්. මොකද මේ ඔක්කොම හරි ප්‍රමාදීන්නේ පිනක් දහමක් කරගන්න මේ එකතු වෙච්ච ලාවිට මුන්ට බන් ටිකක් කියන්න ඕන කියලා හිතේ සමහරට යන්න පුළුවන්. නමුත් ඒක උනත් දැඩි ආසාවක් වුණොත් මොකද වෙන්නේ? මොකද එයාට සමහරට දේශනය දෙන්නේ නැහැ. එයාට දේශනයක් දෙන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ ගොඩාක් ඊට පස්සේ අපසල් කරගන්න පුළුවන්, පව් කරගන්න පුළුවන්. හොඳ දේ කරන්න ගියත් අනිත් පැත්තෙන් නපුරු සිතක් ඇති කරගත්තොත් ඒතකොට සංවිධායකයන්ට බයිනවා, මිනිසුන්ට නොයෙකයිට බයිනවා නේද? ඒම ආසාවල් තිබ්බත් වෙන ඒවා මිනිස්සු තුල තියෙනවා. දැන් මල ගෙවල් වලට ගියාම ඉතින් ඔක්කොම ඥාතීන්ට කතා ඕනි, ගමේ අයට කතා ඕනි. ඉතින් ඔක්කොම දෙන්න පුළුවන්ද? බෑ. නමුත් එන්නේ ඔක්කොම හැබැයි මම අද ඥාති කතාව කරනවා කියලා ඔක්කොම යන්නේ එක්කෙනෙකුටයි ලැබෙන්නේ. ඉතින් අනිත් අයගේ හිත හරි නෑ. ඉතින් කෝපය ඇති වෙනවා, නොසතුට ඇති වෙනවා, දුක ඇති වෙනවා. ඉතින් ඒ නිසා ඒ තැන් වලට යනකොට අපි බොහෝම මධ්‍යස්ථ හිතින් යන්න පුරුදු වෙන්න ඕනේ. ඒකයි මේක උගන්වන්නේ. ඒ බඳු ලාභකාස අපිට තියෙන්න පුළුවන්. අපි කවුරුත් කැමති තැනක ගිහිල්ලා කතාවක් කරන්න කැමති. ඉතින් එහෙම තියෙනවා. ඉතින් අපි පින්කම් වලදී දකිනවා සමහර අය ඉතින් හැමදාම මයික් එක අරන් ඉතින් විසෝ ගාතාව කියනවා. සමහරලාට ඔන්න වෙන කෙනෙක් කිව්ව ගමන් අරයට මොකද වෙන්නේ? මම තමයි මේ පින්කමේ හැමදාම විසෝ කියන්නේ. දැන් මේ එක්කෙනා ඇවිල්ලා පටන් ගත්තා. ඉතින් ඊට පස්සේ අර පින්කම කරන්න ගිහිල්ලා බොහොම මේ අකුසල් සිද්ධ කරනවා. මොකද මේ හිතේ ඇති වෙන දේශය තරහ නපුරු සිත් හරිම භයානකයි. මොකද හොඳ පුජ්‍යලයේ කෙරේ බැරි වෙලාවත් අපි නොසතුටක් ඇති වුණොත් මොකද වෙන්නේ? ඒක ලේසි පහසු වෙන්නේ නැහැ. සමහරට අසෝතාපන්න කෙනෙක් කියමුනොත් එහෙම ආර්යභාවයටත් අහු වෙනවා. අය ලේසි වෙන්නේ නැහැ. විශ්වයකට උනත් එහෙමයි. දැන් මේ වගේ ඒවා සමහරට බුදුරයන් වහන්සේ කාලේ එහෙම ඇති වෙන විශ්වන්ට ඇති වෙන රහතන් වහන්සේලාත් එක්ක අය ලේසි වෙනවද? නැහැ. ඒකයි. ඒ නිසා තමයි මේවා උන්වහන්සේලා පෙන්නලා දෙන්නේ. ඉතින් ඒ නිසා මෙමුදු ආසාවල් මිනිස්යන්ට ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා තැනකට ගියාම මට දේශනයක් දෙන්න, මම කතාවක් දෙන්න. එහෙම ආසාවල් තියෙන්න පුළුවන්. නමුත් ආසාව අපි දකින්න ඕනේ එහෙම වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. Taman දකින්න මගේ කැමැත්තක් තියෙනවා මට. හැබැයි මේ කැමැත්ත ඉෂ්ට වෙන්න පුළුවන්, ඉෂ්ට නොවෙන්න පුළුවන්. එතකොට ඒක මධ්‍යස්ථ වෙනවා. ඒක ලාමක වෙන්නේ නෑ. මම්ම කරන්න ඕනේ කියලා තැනට ගියොත් එහෙම ඒකට දැඩි වුණොත් ඒ හිතට බැඳුනොත් මොකද වෙන්නේ? ඒක ඊටාම භයානක තත්ත්වයක් උදා කරලා දෙන්න පුළුවන්. ඒවගේම සමහර භික්ෂුන් වහන්සේලාට මෙමුදු ආසාවලුත් ඇති වෙන්න පුළුවන් කියන ආරාමයට එන, ආරණ්‍යට එන, පන්සලට එන මේ භික්ෂුන් වහන්සේලාට බණ කියන්නේ මම. අද එනවා නම් අද එන කණ්ඩායමට මම තමයි බණ කියන්නේ කියලා භික්ෂුන් වහන්සේලා පිරිසක් එනවා බණ අහන්න කියලා ආරංචි වෙනවා. අද හිතනවා මම තමයි අද එන හාමුදුරුවෝ ටිකට බණ ටික කියන්නේ කියලා හිතාගෙන ඉන්න. හැබැයි වෙන්නේ වෙන හාමුදුරුවෝ නමකට ලැබෙන්නේ. නාන ලැබුණාට පස්සේ ආගේ හිතෙන් නොසතුටුපත් මම හිතාගෙන හිටියේ මම මේවා කරන්න කොහෙද අපිට දෙන්නේ නැහැ කියලා ඊට පස්සේ උන්න ද්වේෂය අමනාපකව නොසතුට ඇති කරගන්න මේ ඔක්කොම අන්න කෙලෙස් මේවා අංගන කියන ලාභටි ලාභ කෙලෙස් ඒවා මුල් කරගෙන මේ ලාභක ආසාව මුල් කරගෙන විවිධාකාර
අකුසල් ඇති වෙන්න පුළුවන් අනිත් අයට දොස් කියන්න පුළුවන් අමනාප වෙන්න පුළුවන් හින් වචන පාස් කරන්න පුළුවන් අර දේශනාව මට කඩාකප්පල් කරන්න පුළුවන් ඒ වගේ නොයෙක් ධර්ම තත්ත්වයන්ටපත් වෙන්න පුළුවන් සමහර අය හිතනවා බිසුනීන්ට දේශනාව අද වේන බිසුනීන්ට මම තමයි අද දේශනාව දෙන්නේ අදේන උපාසක පිළිසට මම තමයි දේශනය දෙන්නේ අදේන උපාසකාවට මම තමයි දේශනය දෙන්නේ කියලා හිතන්න නමුත් ලැබෙන්නේ මොකටද වෙන කෙනෙකුට ලැබෙනවා වෙන කෙනෙකුට ඒක ලැබෙනවා ඒතකොට ඉතින් ඔක්කොගමත් එක්ක සමහරලාට අමනාප වෙනවා සමහරට ඉන්න අය ආරාධනා කරනවා අහවල් හාමුදුරුවෝ දෙන්න කියලා ඉතින් ඉල්ලුවේ ගමන් දෙන්න වෙනවා ඊට පස්සේ ඉතින් අර එතන ප්‍රධානින් ඉන්නවනම් ප්‍රධානිත් එක්ක අමනාප වෙනවා ඒ පස්සේ අයට දොස් කියනවා සමහරට ඒ ප්‍රධානියා රාතන් වහන්සේ නමක් වුණත් ඔන්න ලොකු අකුසල හරයක් කරගන්නවා. ඉතින් ගිහි සමාජය තුල වුණත් එහෙමයි. ඉතින් සමහර විශ්වවිද්‍යාලවල එක ආයතන හිතනවා ඒකට සමහර විශ්වවිද්‍යාලවල බාහිරින් එනවා සමහරලාට උපදේශ මේ දේශනාවන් ඉතින් ඒතකොට හිතනවා මේ ආයත මම තමයි හොඳම සුදුසු දේශනීය තියන්නේ. ඉතින් ආසාවෙන් ඉන්න කාලයක් නමුත් දෙන්නේ වෙන කෙනෙකුට නැත්නම් ඉල්ලීම් වෙනවා වෙන කෙනෙකුට. ඉතින් දුන්නේ ගමන් අරයත් හිතනවා මම තමයි සීනිය කෙනා මම තමයි මේකේ දක්ෂම කෙනා මම තමයි මේ විෂය හොඳටම දන්නේ. ඉතින් ඊට පස්සේ යා ගොඩාක් අකුසල් පුරව ගන්නවා අර තමන්ගේ හිතේ ඇති වෙන ලපටි ලාමක ආශාවල් නිසා ඒ නිසා හිත මධ්‍යස්ථ වෙන්න ඕනේ තමන්ට සමහරලාට ඒවා ලැබෙන්න පුළුවන් නොලැබෙන්න පුළුවන් ඉතින් කැමැත්තක් ඇති වෙන්න පුළුවන් නමුත් දකින්න ඕනේ මේක ඉෂ්ට වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන් එතකොට ඒක දැඩි නොවුනොත් ඒක තමන්ට අන්න නොයි කකුසල් වෙන ප්‍රශ්නයක් වෙන්නේ හිත රිදෙන්නේ නැහැ හිත බිඳෙන්නේ නැහැ සතුට වෙන්නේ නැහැ දුකටපත් වෙන්නේ නැත්නම් මේවා නිසා මිනිස්සු ගොඩාක් දුකින් දුම්නස සමහර දිවිනසා ගැනීම පවා කරගන්න මානසික ලෙඩ පවා සමහරලාට මේවා නිසා මිනිසයන් වෙනවා මේ ලාමක ආශාවල් හිතවල තිබුණාම මොකද අනිත් ඒවා දන්නෙත් නැහැනේ අනිත් අයට පේන්නෙත් නැහැනේ මේ වගේ ආශාවකින් ඉන්නවා කියලා ඒ අය සමහරලාට වෙන පැති බලලා දෙන්නේ දසතාව බලලා පෙන් දෙන්නේ සමහරට මොකද සීනියකම සමහරලාට බලන්නේ දසතාව බලනවා අවශ්‍යතාව බලනවා මිනිස්යාගේ රුචි අරුචිකම් බලනවා ඉල්ලීම් තියෙනවා ඉතින් ඒ වගේ නෙවෙයි නැත්තම් සමහරලාට අමතක වෙලා සමහරට වෙනකොට දෙනවා ඔය වගේ නෙවෙයි නමුත් අර ලාමක ආසාව තියෙන කෙනාට ඒක මහා අකුසලයක් බවට පත් කර ගන්න ගොඩාක් ඊට පස්සේ රණ්ඩු කර ගන්න වාද විවාද ඇති වෙලා සමහරට ආයතන පවා විනාශ වෙලා යන්න පුළුවන් ඒ වගේ ආසාවල් නිසා ඒ වගේම සමහර අයට මේ වගේ බිසුන් වහන්සේලාට ආසාවල් ඇති වෙනවා මටම බිසුන් වහන්සේලා බිසුණින් වහන්සේලා උපාසක උපාසිකා ඔක්කොම මටම සත්කාර සම්මාන ගෞරව කරන්න ඕනි කියලා එහෙම කැමැත්තකට මට තමයි සියලු සත්කාර සම්මාන කරන්න ඕන. නමුත් වෙන්නේ මොකද අනිත් අයටත් ගොඩාක් ඊට වැඩිය ගෞරව සත්කාර සම්මාන ලැබෙන. ඉතින් අර ආසාවෙන් ඉන්න කෙනාට මිනිස්සු ගෞරව නොකරනකොට වදින්න නැති වෙනකොට පුදන්න නැති වෙනකොට මොකද වෙන්නේ? ආන්න හිතේට මහා කෝපයක් ඇති වෙනවා නොසතුටක් ඇති වෙනවා ඉතින් මේ කෝපේම නොසතුටම තමයි අංගනය කියලා කියන්නේ. ඉතින් මේ දෝ ආසාවල් වලින් හිටියොත් අනිත් අයට සත්කාර සම්මාන ලැබෙනකොට ගෞරව ලැබෙනකොට ඉතින් ඒවත් එක්ක ගොඩාක් පස් වෙනවා. ඒ වගේම ජීවිත පින්න පාත සේනාසන මටම ලැබෙන්න ඕන අනිත් අයට ලැබෙන්න නැහැ. ඉතින් ඒ බලාපොරොත්තු ඒවා ලැබෙන්නේ වෙන අයට. ජීවිත හොඳ ජීවිත වෙන අයට ලැබෙන්නේ. සමහරට කටනේ අත් මේ පාර කටනේ මන් ලබා ගන්න ඕන කියන නමුත් කටනේ වෙන හඳුනනකොට තමයි පවරන්න. ඉතින් ඊට පස්සේ ඔන්න ප්‍රශ්න ඇති වෙනවා. ඒ නිසා ඒ වගේ ඒවා ලාපටි ලාමක ආශාවල් හැටියට පෙන්නනවා. මේ වගේ ගිහි පැවෙන්න පුළුවන් පැවිදි අය වෙන්න පුළුවන් නොයෙක් ලාපටි ලාමක ආශාවල් ජීවිත තුල තියෙනවා. ඉතින් මේවා චිත්තසංතාන තුල ඉතින් වර්ධනය වෙන්න ඒ කට්ටිය නොයෙක් අකුසල් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා නිතරම තමන්ගේ හිත දිහා බලලා නොනේ මේ වගේ ස්වභාවය. මොකද ඒවා නැති වුණොත් මිනිස්සු අර තමන්ගේ අභිමතාර්ථයන් ඉෂ්ට නොවෙනකොට මොකද වෙන්නේ? නොයෙක් අකුසල් සිද්ධ කරනවා. දැන් සමහරවිට අපි දකිනවා දාන දෙන අය හිතනවා මේ දිනේට මම්ම දාන දෙන්න ඕනි. ඒ වගේම මම් දාන කියන දවසට කවුරුත් කිසිම දෙයක් ගේන්න බෑ. ඒවා සමහරවිට වෙනස් වෙන්න පුළුවන්. මොකද කෙනෙක් ආගන්තුක තැනකට යනකොට දැන් සේනාසනයකට වෙන්න පුළුවන් පන්සලකට වෙන්න පුළුවන් යනකොට තමයි ඉතින් පොඩි මොනවාරි හදාගෙන යනවා. ඉතින් දාන කියන අය අර දේ දැක්ක ගමන් මොකද වෙන්නේ? ඔන්න හිතට නොසතුටක් අමනාපකම ඇති වෙන මොකද මන් දාන කියන දවසට වෙන අය දානි හදාන්න ආවේ කියලා. ඉතින් ඊට පස්සේ ඉතින් හාමුදුරුවොත් එක්ක සමහරට අමනාප වෙන්න පුළුවන්. අර ගේන මිනිස්සුත් එක්කත් අමනාප වෙන්න පුළුවන්. එයාගේ හිත රිදෙන්න දේවල් කියනවා. සමහරට පළවෙනි දවසේ කට්ටිය එන්නේ වෙන්න පුළුවන්. ඊට පස්සේ ඒ කට්ටිය ආයෙ පලාතකවත් ඒ තැන් වලට එන්නේ නැති වෙන්න පුළුවන් නේද?
ඒකට දන්නේ එහෙම නීතියක් තියෙනවා කියලා එයාගේ දහනුවර තියෙන දවසට කවුරුත් ගේන්න එපයි කියලා. ඉතින් අපි දැකලා තියෙන මේ වගේ දේවල්. ඉතින් ඒ වගේ ළමටි ආසාවල් තිබ්බොත් බොහෝ අකුසල් සිද්ධ කර ගන්න. ඊට පස්සේ දන් දෙන්න ඇවිල්ලා නිරේ යන දේවල් තමයි ඊට පස්සේ කරගෙන යන්නේ. ඉතින් ඒවා එකයි මේවා ඊටාම ළපටි ලාමක කෙලෙස් ඇටියට බුදුරජාණන් වහන්සේ ශාසනය තුල ඇති මේවා ඇති වෙන්න පුළුවන් මිනිසයන්ට. නමුත් ඒවා අපි මධ්‍යස්ථ හිතක් ඇති වෙනවා. අපි දානය යන දාන සම්පූර්ණ වෙන කෙනෙක් ගෙනල්ලා තියෙන්න පුළුවන්. ඉතින් බලාපොරොත්තු රහිත වැඩයි යන්න ඕනේ. ඊළඟට අද මේ මාසේ නැත්නම් මේ අවුරුද්දේ මේ වර්ෂයේ දාන දීලා ආරණ්‍යයෙන් පන්සලින් පිටත් වෙනකොට ඒතකොට ලබන වර්ෂයේ සමහරට දෙන්න ලැබෙන්න පුළුවන් නොලැබෙන්න පුළුවන්. හේතු නොයෙක් ඒවා වෙන්න පුළුවන්. තමන්ගේම යම් මොනවා හරි වෙන්න පුළුවන්. නමුත් ඒ අපේක්ෂාව රහිතව යන්න ඕනේ. සමහරලාට මේක මට කරගන්න පුළුවන් වෙන්නත් පුළුවන්, බැරි වෙන්නත් පුළුවන්. මොකද සමහරලාට නොයෙක් හේතු මත ඒ වගේ පුජ්‍යල දෝෂ මතත් වෙන්න පුළුවන්. සමහර අය වගේ මේවා කරගන්න පුළුවන්, ඒ තැන් ගන්න පුළුවන්. ඉතින් නමුත් අපේ හිත හරි මධ්‍යස්ථ වෙන්න ඕනේ. මට මේ දේ මේ හැමදාම කරන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ දැඩි ආසාවල් තිබුණොත් තමයි අපිට අර ගොඩාක් අකුසල් වෙන්නේ. ඒ නිසා තමයි අර හැම දෙයක්ම කරනකොට ආදීනව දස්සාවි නිස්සරණ ප්‍රඥාව කියන එක ඇති කරගන්න කියනවා. ඒ වගේම අනාදාන ගාහි දැඩිව අල්ලගන්න එපා කියන සුප්පටිනිස්සග්ගය කියන්නේ පහසුවෙන් අතාරින්න පුළුවන් වෙන්න කියනවා. දෙයක් කරනකොට ඕනම දෙයක් පහසුවෙන් අතාරින්න පුළුවන් වෙන. තමන්ට ලැබෙන ඕනම දෙයක් සමහරලාට නිලතල වෙන්න පුළුවන් අපිට ලැබෙනවා දේවල්. ඒවා වුණත් අපිට අපි පහසුවෙන් අතාරින්න පුළුවන් වෙනවා. දැඩිව අල්ලගත්තොත් මොකද වෙන්නේ? ඊට පස්සේ ඒවා වෙනස් වෙනකොට අපි ගොඩාක් අකුසල් කරගන්න. සමහරලාට සංඝයාට මිනිස්සු දොස් කියලා මහා අකුසල් කරනවා. මොකද සමහර වෙලාවට ඒ සමිති සමාගම් වල පන්සල් වල එහෙම සමහර වෙලාවට මොකද වෙන්නේ? ඒවා දායකත්වයෙන් අයින් කරන් පස්සේ හාමුදුරුවොත් එක්ක නයි වෛර බැඳගෙන ඊට පස්සේ නොයෙක් අකුසල් කරනවා. සමහර අය හාමුදුරුවෝ නොයෙක් චෝදනා කරලා පාස කරලා සමහරලාට සමහර හාමුදුරුවෝ සිවුරු වැරලත් යනවා මේ ප්‍රශ්න නිසා. ඉතින් ඒ වෙන්නේ මොකද? අර ඒවා දැඩි ලෙස ග්‍රහණය කරගන්න ගියාම. ඉතින් ඒක නිසා ඒ තනතුරු ඒවා Tamanට හැමදාම ලැබෙන්න ඕනේ කියලා ඒ මානසිකත්වයෙන් ඒ ළපටි ආශාවල් වලින් හිටියා. මේව නොලැබෙනකොට මොකද වෙන්නේ? මිනිස්සු ගොඩාක් අකුසල් කරගන්නවා. ඒ ආයතන සමානලට පටන් ගත්ත නිසාම තමයි සමානලට ඒව විනාශ වෙලා නැති වෙලා යන තත්ත්වයක් උදා වෙනවා. ඒ මොකද තමන්ගේ තියෙන ළපටි ආශාවල් නිසා දෙයක් කරනකොට අපිට ඕනම දෙයක් දානයක් දෙන්න පුළුවන්, පින්කමක් වෙන්න පුළුවන්, ඕනම දෙයක් වෙන්න පුළුවන්, භාවනා වැඩසටහනක් වෙන්න පුළුවන්, හාමුදුරුවෝක් වැඩමවීම වෙනක් වෙන්න පුළුවන්. දැන් සමහර වුණ හාමුදුරුවෝ කෙනෙක් වඩම්මන ඊළඟ අවුරුද්දේ වෙනම පිරිසක් තමාට වඩම්මන. ඉතින් අර හිතන මාත් ලබන අවුරුද්දේ හාමුදුරුවෝ මම්ම වඩම්මන්න ඕනේ. නමුත් සමහරලාට හාමුදුරුවන්ට කල්ැතු වෙන කෙනෙක් ආරාධන හාමුදුරුවන්ට ඉතින් එහෙම බේදයක් නැහැ. ඉතින් ඒ නිසා කල්ැතු ආරාධනා සමහරලාට බාර ගන්න පුළුවන්. ඉතින් එතකොට මොකද වෙන්නේ? අර කට්ටිය ඊට පස්සේ හාමුදුරු කළ ගුණ සැලකිල්ලන්නේ අරව මොකද ඊට පස්සේ දොස් කියලා සමහරලාට ගොඩාක් අර ඊට පස්සේ අර ගෙන්න නායට එක ඊට පස්සේ අමනාපකම් ඇති කර ගන්නවා. ඊට පස්සේ අර තමන් කරපු පිනත් අන්තිමට මොකද වෙන්නේ? නැති කර ගැනීමට පත් වෙන. ඒ තරම් මේ කෙලෙස් කියන්නේ හරි භයානකයි. ඒකයි මේවා උන්වහන්සේලා මේ එකින් එක මේ ළපටි ආශාවල් ඇති වෙන්න පුළුවන් ඒවා පෙන්වන්නේ. ඉතින් ඒ වගේ නොයෙක් දේවල් මුල් කරගෙන දේවල් කරන්න පුළුවන්. නිසා අපි ඒවා හැම දෙයක්ම අර නිස්සරණ ප්‍රඥාව තියෙන අතහරින්න ඕනේ. ඊළඟට දැඩිව ග්‍රහණය කරගන්න මධ්‍යස්ථ හිතින් ඒවා කියනවා. දැන් පින්න පාත යනකොට උනත් බුදුරජාණන් වහන්සේ කියනවා පින්න පාත යනකොට අද මට ප්‍රණීත දේවල් ලැබෙන්නත් පුළුවන්, දුර්වල දේවල් ලැබෙන්නත් පුළුවන්. අර එහෙම හිතේ යන්න කියනවා. දැන් රහතන් වහන්සේලාගේ මේ හිත තියෙනවා. ඉතින් අපිට ඒක පුරුදු කරන්න කියනවා. එතකොට තමයි මේ යනකොට සමහරලාට උන පරණ දාන ලැබෙන්න පුළුවන්. ඒ සමහර ගෙවල් වලට ගියාම මිනිසුන්ට තේරෙන්නේ නැහැ. ඒක මොනවද දෙන්න ඕනේද? තමයි ඊලිබත් දෙනවා. ඉතින් තමයි තේරෙනවා. එතකොට අර ප්‍රණීත නොවුනම මොකද වෙන්නේ? අනුසතුටක් ඇති වෙන්න පුළුවන්. අමනාපකමක් ඇති වෙන මේ මිනිසුන්ට කිසි ශ්‍රද්ධාවක් නැහැ, ගෞරවයක් නැහැ කියලා මිනිසු කෙරේ අමනාපයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් අර හිතින් ගිය හොඳ දේවල් ලැබෙන්න පුළුවන්, නරක දේවල් ලැබෙන්න පුළුවන්. එතකොට ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒ නිසා ඒ වගේ අපි ජීවිතය ගත කරනකොට ඒ වගේ දේවල් පිළිබඳව අපි දැඩි ආසාවල් හිතේ ඇති කරගන්න හොඳ නෑ. ඕනම දෙයක් ඉතින් එතකොට අපිට පුළුවන් ඒ දේ පහසුවෙන් අතහැර ගන්න. එතකොට අකුසල් නොවි අපිට එකකින් අයින් වෙන්න පුළුවන්කම තියෙනවා. නැත්තම් මොකද වෙන්නේ? ඒවා මැත්තේ මෙරි අපි ඊට පස්සේ අපි මේවා කරන්නේ මොකටද කියන සිතත් ඊට පස්සේ අමතක වෙනවා. අපි මේවා කරන්නේ මොකටද? සිත පිරිසිදු කරගන්න. අන්තිමේට සිත
තිබ්බන ගෙදර හිටියටත් වැඩිය අන්න හිත අපිරිසිදු වෙලා දැන් මහණුනේ ඊට පස්සේ සිත පිරිසිදු කරගන්න දැන් ගෙදර හිටියටත් වැඩිය කෙලෙස් ගොන්නකට යට වෙලා ඊළඟට පින්දහම් කරගන්න උපාසිකා තත්ත්වයට අපිපත් වෙන්නේ අන්තිමේට අර සාමාන්‍ය ඉන්න කාලෙටත් වැඩිය ඊටාම දරුණු විදිහට කෙලෙස් ඇති වෙලා. ඉතින් ඒවට මුල කවුරුත් නෙවෙයි තමන්ගේ අපේම කෙලෙස් බව අපි දකින්න ඕනේ. අපේ ළපටි ලාමක ආශාවල් ගොඩාක් ඇති වෙනවා. ඒ වගේම අපි දෙයක් කරනකොට අපේ දේට බැඳෙනවා. මොකද සමාන දේෙන් ආනිසංස ලැබෙනවා. ප්‍රතිඵල ලැබෙනකොට අපි නොදැනුවත්ව මොකද වෙන්නේ? ඒකට බැඳෙන. ඒක මේ සමාධිය පව වෙනකොට බැඳෙන. ඒ නිසානේ සමාධිය විපස්සනා කරන්න කියන්නේ. මොකද ඒකට හිතේ කැමැත්තක් ඇතුළත් ඒක මුල් කරගෙන දුක ඇති. මේ වගේ දැන් අපි පින් දහම් කරනකොට දානමාන දෙනකොට අප උපස්ථාන කරනකොට උවෙන් අපිට මහා මානසික සුවය සහනයක් ලැබෙනවා. එතකොට අපි ඒකට නොදැනුවත්ව බැඳෙන්න පුළුවන්. එතකොට අපිට හිතෙනවා අපිම හැමදාම මේ දේ කරන්න ඕන. එතකොට මම මේ දේ කරන්න ඕනේ. එතකොට හැබැයි වෙන්නේ එහෙම නෙමෙයි. අනිත් සමහරලාට අනිත් අයට දෙන්න වෙනවා. අනිත් අය කරනවා සමහරලාට. ඒකට මොකද වෙන්නේ? අර දැඩිව හිත බැඳිලා තිබුණොත් නැත්නම් මම්ම කරන්න ඕනි කියන දැඩි හිතක් තිබුණොත් ඒ ආසාව තිබුණොත් අන්න ගොඩාක් අවසන් ඊට පස්සේ සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා තමයි මේවා උන්වහන්සේලා දේශනා කරන්නේ. ඒ වගේ මෙන්න මේ හිතේ තියෙන ලපටි ලාමක ආශාවලට අපාපි අකුසලයන්ට කියන නමත් තමයි මොකද්ද මේ අංගන කියලා කියන්නේ. ඒතකොට අනංගන කියන්නේ එමදු ලපටි ආශාවන් නැtei කියන එක. ඉතින් මේ වගේ තමන්ගේ චිත්තසංතාන තුල බලන්න පුළුවන් මේ වගේ විවිධාකාර ආශාවල් අපේ හිතේ තියෙනවා කියලා හරියටම දකින්න නම් ඒක ලොකු ආනදියුණුවක් නේ. යා ශ්‍රේෂ්ඨ පුජ්‍යලයක් වෙනවා තියෙනවා නම් සමහර අයට ඇත්තටම නැති වෙන්න පුළුවන්. මොකද මේ සංසාරික වශයෙන් හිත පිරිසුදු ආපුවට ඒ ගති සමහරලාට අඩු වෙන්න පුළුවන්. ඉතින් නැති කෙනායි නැති බව දකින්න ඕනේ. සමහරට මේ දන්නේ නැතුව අපිට ඕව නැහැ කියලා නිකන් හිටියොත් එහෙම මොකද වෙන්නේ? ඒ දන්නේ නැති කෙනා මොකද වෙන්නේ? සමහරලාට මේවට ගිහිල්ලා සමාජගත වෙලා ආයි නිකන් කුණු කොටවල හිත වලට දානයි මිනිස්සු ඉතින් ප්‍රශංසා කරනකොට දේවල් කරනකොට මොකද වෙන්නේ? ආර කෙලෙස් ආය ඇති වෙන ඔයා තමයි මේකට කරන්න පුළුවන් කියන අර මේ කියලා මිනිස්සු මොකද කරන්නේ? නැති කෙලෙස් ඕන තරම් අපේ හිතවල දාන්න පුළුවන්. ඒ නිසා අපි දකින්න ඕනේ මේ දේවල් නැති වුණාට ඕන තරම් අපිට ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මේ වගේ පරිස්සමින් ඉන්නවා. ඒකට තමන් තුල නැහැ කියලා දන්න හැබැයි දන්නවා ඕන වෙලාවක මේව ඇති වෙන්න පුළුවන්. ඒකට අපි මාර්ගඵල ලබනකම් රහත් වෙනකම් අපිට ඕනම කෙලෙසයක් ඇති වෙන්න ඉඩ කඩ තියෙනවා. ඒව නැති වෙන්නේ නැහැ. රහත් වුණාම තමයි සම්පූර්ණ ආය කාටවත් කෙලෙස් ඇති කරන්න බැරි. ඒ නිසා මේ තමන් තුළ තියෙනවා නම් තියෙන බව දැන ගැනීමත් ඉතා ශ්‍රේෂ්ඨයි. නැත්නම් නැති බව හරියටම දැන ගන්නවා නම් ඒ ශ්‍රේෂ්ඨයි කියලා දේශනා කරනවා. ඊළඟට කියනවා යස්ස කස්සචි ආසෝ බික්කුණයි මේ පාපක අකුසල ඉච්ඡා වචරා අපහීනා දිස්සන්ති සුයංචි. එතකොට සමහර වෙලාවට මේ වගේ කෙලෙස් ගති ලාමක ආශාවල් සමහර බිසුන් වහන්සේලා ළඟ තියෙනවා. සමහර අයට අහන්න දකින්න ලැබෙනවා. හැබැයි ඒ ලාමක කෙලෙස් තියෙන බිස්සු ආරණ්‍යයක ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඊළඟට ඉතාමත්ව ප්‍රාන්ත සේනාසන දුෂ්කර පළාතක ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ලංකාවේ ගත්තොත් එimhe හම්බන්තොට අර මේ ඈත ඉන්නේ. එහෙම නැත්තම් ශ්‍රීපාදේ අර මේ එක මහා කැලෑ වනාන්තරවල ඉන්නේ වෙන්න පුළුවන් කියනවා. ඊළඟට සුස්සන්ති චේව මේ ඒ වගේ මේ අපින්න පාතේ යපෙන කෙනෙක් පුළුවන්. ඊළඟට තුන් සිවුරෙන් ජීවත් වෙන කෙනා පාංශකූල සිවුරු දරන්න පුළුවන්. ඊටාම රළු සිවුරු දරන කෙනෙක් වෙන්න පුළුවන් කියනවා. ඒ වගේම සමහරට පාවාහනක්වත් දරන්න නැතුව වෙන්න පුළුවන්. නමුත් මේ අර වගේ ලපටි ලාමක ගති දැක්කොත් එහෙම අර ආරණ්‍ය හිටියයි කියලා පාංශකූල සිවුර පින්න පාතේ යපුණයි කියලා සංඝයා සමහරලාට යට සත්කාර සම්මාන ගෞරව කරන්නේ නැහැ කියනවා. එයාට මේ අර ලපටි ලාමක දකින කෙලෙස් දකිනකොට එයාට සංඝයා ගෞරව සත්කාර සම්මාන වෙන්නේ නැහැ කියනවා. එයා හැබැයි පාංශකූල සිවුරු බලන්න දරන්න පුළුවන් ඈතක තැනක ඉන්න පුළුවන්. ඒ හිටියයි කියලා එහෙමම සත්කාරයට ගෞරව ලැබෙන්නේ අර වගේ දුර්වල කෙලෙස් තියෙනවා නම් අර වගේ ලපටි ආශාවල් තියෙනවා. මොකද හැමතැනම යා කිපෙනවා දේවල් නොලැබෙනකොට කිපෙනවා. එතකොට මේකත් එක්ක සංඝයාගේ ගෞරවයට ප්‍රාප්ත වෙන්නේ නැහැ. වෙනුම් පිනුම් වලට යා ප්‍රාප්ත වෙන්නේ නැහැ කියනවා. ඒක උපමාවකට පෙන්නනවා. ආයස්මතුන්නේ රත්තරම් තැටියකට මේ ඉතාම පිරිසුදු රත්තරන් තැටියක් ගෙනල්ලා ඒකට මේ සර්ප කුණුපයක් හෝ නැත්තම් මේ වෙනත් මේ මොන හරි බැරිච්චි මලකුණක් දානවා රත්තරන් තැටියට. ඒගොල්ලෝ තවත් මොකද වෙන්නේ? රත්තරන් තැටියකින් අර හොඳට වහනවා. හොඳට රත්තරන් තැටියකින් වහනවා. වහගෙන ඉතින් ඊට පස්සේ
මේ ඔළුවේ තියාන කෙනෙක් කැරගෙන යනවා. දකින්නකොට මිනිස්සු හිතනවා අප්පා රත්තරන් තැටිය ඕකේ ඇතුළේ නම් මොනවාරි හොඳ දෙයක් වෙන්නේ නැතුව ඇරයි යන්නේ කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ? අර රත්තරන් මේක ඕපන් කරලා බලනකොට මේ මිනිස්සුන්ට වමනේ යන්න එනවා. නොකාපු අයටවත් කන්නවත් හිතෙන්නේ නැහැ කියන කාපු අය ගැන නම් කියන්නම දෙයක් නැහැ කියන. ඒ තරම්ම මේ පිළිකුරක් අප්‍රියාවක් ඇති වෙනවා කියන වමනේ යන තරමට මරක දැක්ක ගමන් ඇති වෙනවා කියනවා. ඉතින් අර රත්තරන් පාත්‍රයෙන් වහගෙන ගියාට වැඩක් නැහැ. ඇතුලේ තියෙන මොනවද? ඊටාම අපවිත්‍ර කුපේ ඉස්මතු වුණු ගමන්ම එහෙම නැත්නම් ඒව දැක්ක ගමන් අනිත් අයට මේ නාන්නේ වගේ තමයි අර පිටින් සමහරලාට අර වගේ ගති ලක්ෂණ තිබුණට හොඳ මේවා තිබුණට කියන්නේ ආරණ්‍යයක හිටියට පාංශකුරු සෙවුරු දැරුවට එක වේලක් දාන වැළඳුවාට එහෙම නැත්නම් බාර දෙකක් නැතුව ගියාට ඈතක පළාතක හිටියට එපමණකින්ම හැබැයි ඉතින් මිනිස්සු පහදිනවා සමහරලාට ආක කැලේ ඉන්නේ අර මේ ඉන්නේ කියලා පහදිනවා හැබැයි ඉතින් අර කෙලෙස් මතු වෙනකොට මොකද වෙන්නේ? අන්න එතකොට අය ගෞරව සත්කාර සංග්‍රහ කරන්නෙත් නැහැ, ගිහි අය උදව් කරන්නෙත් නැහැ. ඉතින් ගිහි පැවිදි දෙගොල්ලට මෙහෙමයි. ඉතින් සමහර අය ඉතින් වලව්වල උපදින්න පුළුවන්, එක එක තැන්වල උපදින්න පුළුවන්, මහාචාර්යවරු වෙන්න පුළුවන්, ආයතන ප්‍රධානීන් වෙන්න පුළුවන්, නොයේ සත්කාර සම්මාන ප්‍රභු වෙන්න පුළුවන්, දේශපාලඥයෝ වෙන්න පුළුවන්. ඕ වගේ ලාභට ලාමක කෙලෙස් දැක්කම මොකද වෙන්නේ? ඒ කතා හම්බුන්නේ නැහැ කියලා සමහරවල්ලාට පේනවනේ. ඉතින් ඒතකොට මිනිස්සු මොකද අර ගරුත්වය නිකාම නැති වෙනවා. එතකොට ඒ අය අර තනතුරු අර මේ තිබ්බයි කියලා මිනිස්සු කර කරන්නේ නැහැ. ඉතින් පේනු බැලු බැල්මට අර රත්තරන් තැටි දෙකක් වගේ පේනවා. හැබැයි ඒ ඇතුලේ තියෙන්නේ ඒ වගේ තමයි මිනිස්සුන්ගේ බැලු බැල්මට මහා ගෞරව සම්මාන ගතියක් පේනවා. නොයේ දේවල් කරන අය පේන්න පුළුවන්, මහා ධන පරිත්‍යාග කරන මිනිස්සු වෙන්න පුළුවන්, මිනිස්සු වෙනුවෙන්ම කැපවෙච්ච අය වෙන්න පුළුවන්. නමුත් අර තියෙන ලපටි ලාමක ගතිය එක මොකද වෙන්නේ? අර ගෞරව සත්කාර වෙන්නේ ඒක නිකන් උපමා කරන්නේ රත්තරන් වාදනය තුළ තියෙන අර කුණපයක් වගේ කියලා. ඒ වගේම සමහර මේ විසුන් වහන්සේලා ඉන්න මේ වගේ ලාමක ලපටි ආසයි අය ළඟ නැහැ. හැබැයි ඒ කට්ටිය ওই ගමේ ඉන්න හඳුනමක් වෙන්න පුළුවන්. ඒ ළඟට ඉතින් මිනිස්සුන්ගේ ආරාධනා අනුව ওই පින්න පාතය වෙන්නේ මිනිස්සු ගෙනලා දෙන දානයක් වන්දලා මේ ඒ වගේ මිනිස්සු දෙන සිවුරු පරිහරණය කරන සමහරට හොඳ ලස්සන සිවුරු පොරවන්න ඉන්නත් පුළුවන්. ඉතින් ඒ විදිහේ සමහරට පන්සලක හොඳට ආවාසික වල හොඳට හදාගෙන ඉන්නත් පුළුවන්. නමුත් අර වගේ ලපටි ආසාවක් නැහැ. ඉතින් ඒ වගේ වුණාම මොකද වෙන්නේ? ඒ අර පන්සලේ හිටියා කියලා එහෙම නැත්නම් ගමේ හිටියා කියලා උන්වහන්සේ එහෙම නැතුව පන්සල සිවුරු බැලුවේ නැහැ කියලා මිනිස්සු ගෞරව කරන්නේ නැතු ඉන්නේ නැහැ. මේ වගේ ගුණ දකින්නකොට මොකද වෙන්නේ? හැබැයි බැලුව බැලමට සමහරට මිනිස්සු පහදින්නේ නැති වුණාට ඇසුරු කරනකොට මොකද වෙන්නේ? මේ වගේ ශ්‍රේෂ්ඨ ගති දකින්නකොට අර වගේ ආසාවල් නැහැ. සමහරට මධ්‍යස්ථායේ දේවල් ලැබුන්නේ නැහැ කියලා එහෙම මේ වෙන්නේ. හිත තමනාප කරගන්නේ, කෝප ගන්නෑ. අනිත් අයට ඉඩ දෙනවා, තැන දෙනවා. ඒවා දකින්නකොට මේ මානසික ගුණ දකින්නකොට මොකද වෙන්නේ? ආසාවල් අඩුගති දකින්නකොට අර පන්සලේ හිටියේ නැහැ කියලා මිනිස්සු ගෞරව කරන සංඝයාත් එමය වඳිනවා, පුදනවා, ගරු කරනවා. ඒ වගේ චරිත වලට කියනවා. ඒක මේ ඒක සාමාන්‍ය වාදනයකට හොඳට මේ සුවඳ හැල් හාලේ බතුත් එක හොඳ රස කෑම වේලාවක් සාමාන්‍ය වාදනයකින් වහගෙන යනවා. ඉතින් මිනිස්සු මේ බලනවා නේ මොකද්ද මේ ඇරයි යන්නේ කියලා. ඉතින් ඊට පස්සේ මොකද කරන්නේ? අර පියන ඇරලා බලනකොට මොකද වෙන්නේ? මහා සුවඳ මේ ආහාර වේලක්. එතකොට ඉතින් බඩ කාපු අයට කන්න හිතෙනවා. ඉතින් අනිත් අය ගැන කියන්නම දෙයක් නැහැ කිනාන්නේ වගේ තමයි මේ ලපටි ලාම කර මුල ඉඳලා කියපු කෙලස් ගති පුජ්‍යලිය තුල දකින්න නැත්නම් එයා අර කොහොම ජීවත් වුණත් කවුරුණත් මිනිස්සු ගෞරව සත්කාර සම්මාන කරනවා. ඒ කෙනා පැල්පතක ඉන්න පුළුවන් මනුස්ස සමාජීය වශයෙන් ගත්තොත් සාමාන්‍ය කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් අර උසස් ගුණ දකිනකොට මිනිස්සු මොකද එයාට ගොඩාක් ගෞරව කරනවා, සත්කාර කරනවා. එයා සමහරට අපකට චරිත උනත් අර මේ ගුණාත්මක භාවයන් එක්ක මිනිස්සු ගොඩාක් එයාට ගරු කරනවා. ශාසනය තුලත් එහෙමයි, ගී සමාජය තුලත් එහෙමයි කියලා. ඉතින් මේ විදිහට මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරා. ඉතින් ඊට පස්සේ මේ ඒ වෙලාවේ මුගලන් මහරහතන් වහන්සේ කියනවා සාරිපුත්තයන් වහන්සේ මට මේ වෙලාවේ පොඩි උපමාවක් මතක් වෙනවා කිව්වා. උපමාවක් මතක් වෙනවා කිව්වා. මේ ඒතර කිව්වා කියන්න කියලා.
ඒක මිදං ආවසෝ සමය රාජගහහි විර ගිරිපති සාර්පෘත්‍යයන් වහන්ස මම මේ රජගහනුවර ගිරි මේ වැඩ ඉන්න කාලයේදී පින්ඩ පාතියනකොට ම මේ දැක්ක සිද්ධියක් කිව්වා මේ සාමිති යානකාර පුත්ත කියලා මේ පරණ මේ සාමීති යානකාර කියලත් මේ රත වලට රෝධ හදන කෙනෙක් ඒ රෝධ හදන තැනක රෝධයක් මේ හදමින් හිටිය. එතොට පණ්ඩුකා පුත්ත කියලා ආජීවිකය කෙනෙ තාමසයෙක් වගේ කෙනෙක් එයා පෙර මේ හොඳට මේ රෝධ හදපු කෙනෙක් මේ ඉස්සර යා රෝධ හදපු කෙනෙක් දැන්යා දකිනවා මේක දකින්න සැරුත් මුගලම් මහරහතන්නන්සේ දකිනෝ පෙර ආජී මේ කැනාජයකෙක් බාට දැන් පත්වල පෙර හැබැයි රත හදපු කෙනෙක් අර අනිත් දැන් සාමිති කියන කෙනා දැන් රෝධයක් කරන් ඒක රහිනකොට එයා හිතනවා මේ තැමයා රහිනුවන මුදයි හොඳයි කියලා හිතන මෙයා දන්නවා දැන් රෝධ හදන්න ඒ නිසා එතකොට අර හිතන තැන් මොකද නරය කපල දානවා එතකොට මෙයා මේ ඊට පස්සේ මේක දකිනට මෙයාට හරි පුදුම මේනවා මේක මහ පුදුම ආශ්චර්යයන්නේ මේක හරි පුදුම දෙයන්නේ හදයම් මන්නේ අන්‍යයි හදවතින් හදවත දැකන්න මේ රැහැල දානවා කියනවා ඇ මෙයා හිතර තැන් මේක මේ රෝධට හරින මේ තැන හරින මේක කපන්නුන් අරය මෙයා හිතන ටිකම කපල දානවා එතොට අරයට ඇතිනු මේක මහ පුදුම දෙයක්නේ හදවතින් හදවත දැන්නන මං හිතන ඉදිර මෙයා කපනුවයි කියලා ඊළඟට සාරියුත් මහරහතන් වහන්සේ මුගල මහරහතන් වහන්සේ කියලා ඒ වගේම තමයි මේ සාරිපුත්තයන් වහන්සේත් හරියට මේ භික්ෂුන් වහන්සේලාගේ හදවත් හිත් දැනගෙන ඒ තියෙන අර හිත්වල තියෙන දුර්වලතා ලප ටිකක් කපලා දානවා වගේ තමයි මේ දේශනාවේ කියනවා. ඉතින් මේ ඉතින් ශාසනය තුළ සමහරලාට මහාන වෙලා නොයෙක් ආකාරයේ ලබරිලාමක ආශාවල් තුළින් ඉන්ද්‍රිය සංවරයකින් තොරව වාක් සංවරයෙන් තොරව ඊළඟට කිසිබර භාවනාවලින් තොරව සිව්පසයටම බැහිවෙලා කටයුතු කරන අයින්න පුළඟති ඒ අයගේ දැම් මේ හදවත් නිකම් රැහැලා දාන වගේ කියන මේ දේශනය තුළින් ඉතිං එනිසා ඒගේ දුරලතා දැන් මේ රැහැල දානෝ වගේ කියන මේ දේශනය තුළගම එකකෙන ගඩ පාඩු පෙනුනේවායින් කරනවා වගේ. ඒවගේම තවත් සමහරය සද්ධාව මේ ශාසනයේ පැවිදි වෙලා ඉන්ද්‍රිය සංවරයෙන් යුතු භෝජනමත්‍රයන්තාව යුතුව මේ පංචනීවරණ යටපත් කරගෙන ශාසනයේ තාමත් හොඳ සීය නුවනින් කටයුතු කරනවා. ඉතින් ඒ අයට මේ දේශන අයනකොට මොකද වෙන්නේ හරියට ඉති අර හොඳ මේ බීමක් හම්බුණා වගේ තවතවත් ඒ මොකද කරන්න මේ දේශනා ඉතාමත් හොඳින් මේව කරන අනේ අපේ තියන දුරලතා මේ ස්වාමීන් වහන්සේලා අයින් කරනවා කියලා ඒකට බොහොම හදවති මේවා මේ හිස්මුදනින් පිළියර මේවට පිළිගන්නවා ඒ වගේ පෙන්නනවා අර පළඳින්න ඒ වගේම පිරිසුදුකම කැමති ලස්සන කැමති කෙනෙකුට මල් මාලයක් එහෙම ලැබුණොත් මොකද කරන්නේ ඒ මල් මාලේ මේව කරන ඒ මල් මාලේ අරගෙන මේව කරගන්න හිරසේ දාගන්න ඉතින් සමානලාට මේවා මේ දුරලත තියනයට ඉතින් තමන්ව කපලදානෝ කොටලදාන වගේ පෙන්න්න පුළුවන් කියන අපිට පහරගානු අපට මේව කරනවා කියලා පේන්න පුළුවන් කියනවා අර අහිතන මේ තැන් කපන්ඩෝන කියල ඒ වගේ සමාර්ථද අපිව මේව කරන වගේ දුරලතා තියනයට පේන්න පුළන්කට හැබැයි අර ශාසනය තුළ ගුණ දියුණු කරන්න පුළුවන් අයට මේකනිකම් තමන්ට ලැබෙන මල් මාලාවක් වගේ අනේ අපි චූටි දෝසත් මේ රහතන් වහන්සේලා පෙන්නලන්න දෙනවා නේද කියලා මේ දේශනාව යයි මොකද කරන්නේ සිර සිම්බාර ගන්න උන්වහන්සේලා එතන බාණ්ඩා බොහෝ ඈත අතීතයේ අද අපිට තියෙන ප්‍රශ්න උන්වහන්සේලා කතා කරලා තියෙන අපේ තියෙන දුර්වලතා උන්වහන්සේලා පෙන්නලා තියෙන ඒ නිසා මේවා අර මල් වඩමක් ගත්තා වගේ මේව කරේ වගේ හොඳ පානයක් හම්බුනා වගේ මේවා බීගෙන යනවා මේ දේශනා තමන් තුළ මේවා තියෙනවා නම් හදා ගන්නන්න මහන්සි ගන්නවා කියේ එනිසා සාරිපුත්ත මහරහතන් වහන්සේට කියන සාදු සාදු බ්‍රහ්මචාරී අකුසල උට පේත කුසේ නිසා ඔබ වහන්සේ තාමත් වටිනවා කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ මුගල මහරහතන් වහන්සේ කියනවා මේ විසුන් වහන්සේලා සබ්‍රහ්මචාරීන් වහන්සේලා අකුසලයෙන් අයින් කළ කුසලේ පිහිටනවා ඒක තාමත් හොඳයි කියලා දේශනා කරා. ඉතින් මේක අනංගන සූත්‍රය. ඒතර අංගන කියන්නේ ලපටි ලාමක කෙලෙස්.
එතොට අනංගන කියන්නේ ලපටි ලාමක කෙලෙස් නැතිකම. ඉතින් නිසා බුදුරජාණන් වහන්සේ ශාසනය තුළ තින් සංසාරගතු අපි නොයේ කෙලෙස් සකස් වෙච්චි නිසාතම අපි සසර පුරාවට ඇවිලතින ති නිසා මේ වගේ ලාපටි ලාමක ආශාවල් අපේ හිත්තුලත් සකස් වෙන්න පුළුවන් එම දේව දැමටමත් අපිට තියෙන පුළුවන් හැබැයිති අප ඒවා තමා තුළ තියෙන බව හොඳට අවබෝධ කර ඒ දැකීමම තාම ශේෂ්ඨ ස්වභාවයක් තියම දැනගත්තොත් ඒක නිකං උපදින්නේ අපි මලකට සහිතුව මැරෙන්නේ අන්න හොඳ තැටියක් වෙලා නරග තැටියක් වෙලා ඉපදුනොත් හොඳ තැටියක් වෙලා අපිට ඒවගේ හොඳ තැටියක් වෙලාග තවත් බලන තැටියක් වෙලා අපට මරණයට පත්වෙන්න පුළුවන් ඉතිේ නිසා උන්වහන්සලයකයි මේ දුරුලතා කෙලීම ප්‍රකාශ කරලා ඒ හිතේදින හිතතියම්ම කෙලීම කතා කරනවා පින්න පාතයනකට හිතන මං පෙරටු කරගෙන පින්න පාතයන්න ඕන නේද පන් කෙලීම කතා කරන්නේ ඒ මාසාවල් කිවෙනැත්තන් තේරෙන්නේ නේද එම දවාසල් බණකිනුන් මම ඉදිරිපත් කරන බණ කියන්න ඕනේ දානසාලයි මට පලවෙනි දේශනය දෙන්න ඕන ඒ වගේ ති නොඒ කාසාවල් හිත්තල තියෙන්න්න පුළ හැබැයි සමාල්ලාට මේවා අර කෙනෙකුට තමන්ට කපනවා රෝමෝ කියල හිතෙන්න පුළුවන් නමුත් මේක අකුසලේ නැගේ සිටින්න තමයි මේ වගේ දුබලතාවයන් හිත තියන් කතා කරලා හදවතින් හදවත දැනගෙන රැහැල දාන වගේ දෙයක් තමයි කරන්න තියෙන සමේවා මේ ගුණ දියුණු කරන්න ශාසනයට මාපුුවය හිත්නි කෙලෙස් කරගන්න ආපුයට මේ වනිකම් මල්වට මකාව පැළ ලැබුණ වගේ සිරසිම්ම තමන්ගේ මේ බාරන තමන්ගේ හිද්‍යා පුළුවන්තරම් බලන අපටත් මේ වගේ ලබටි ලාමක ආශාවල්තින අපි ගිහි වෙන්න පුළන් පැවිදින්න පුළ ඔකෝගෙම බලාපොරොත්තු සචිත්ත පරියෝධපන හිත දමනය කර ගැනීම පිරිසුදු කර ගැනීමයි මේ හිත කෙලෙසුන නිසාමයි අපි සංසාරය අප්‍රමාණතු පින්දේ මේ හිතේ හටගන රාගදේශමෝ නිසාමයි අපි මේ ජාති ජරාමරණ කරා යන්නේ ඒ සඳහමයි උන්වහන්සේ මේ හිත නිකෙලෙස් කරගන්න අපට දේශනා කරේ නිසා අපේ හදවත්දිහා ඕපනායක කැන්මව තමා තුළිම බලන්න තොර තම අපේ තියෙන ඕනම් පේන බලන්න ඇත්තන් අපේ හිතද අපට පේන්නේ නෑ අපිට මේ පස්නවලට කරදරවලට ආරවල්ලට ඔක්කෝටම හේතු පේන බාහිර ලෝකි අරය නිසා මෙයා නිසා නිසයි මේ පස්න තියනික ලට පේෙන් අපේ දුක හතර දෙන්න අනිත හැටිට පේෙන් හැබැයි මෙහම බැලුත් අපට පෙන අපේම හිත තියන් නිසාමයි අපි මේ දුක් විනින්නේ කෝප වෙන්නේ කාකේන්තියන්නේ තරායන්න ඔක්කෝ ඇතිවෙන අපේම දුබල තාමිසා එතොට තමයි අපට ඒවායින් කරගන්න සත්‍යය දෛරී ලැබෙන්නේ එතොට අර දුරුවල පුද්ජලෙක් වෙලා අපි ඉපදුනාට අට දුරුල තැටියක් ගෙනල්ලා පරිහරණය කරොත් ඒක පිරිසුදු තැටියක් වෙනවා ඒ වගේ උපතින් දුරුලතා ඇතු උපදුනාට පිරිසුදු චරිතයක් කලා මරණයට පත්වෙන්න පුළොන් නිසයි තාම සන්තෝෂයට පත්වෙන්න ඕනි භාගවත් බුදුරජාණන් වහන්සේගේ ශාසනයක අනිතාමත්ම නිර්මල පිරිසුදු ශාසනයක් මේක හැම දෙයක්ම නිකලෙස්ව කරන්න ඕනිත ශාසනයක් එතේ නිසයි මේ වගේ දේශන අපිට දේශනා කළ තියෙන්නේ අපේ තඩු පාඩු ගන්තිය වන මේවා තුළ නිවැරදි කරගෙන හැම දෙනාටම පිරිසුදු සිතක් ඇති කරගෙන සම්පූර්ණ නිකලෙස් ජීවිත මේ ජීවිතය ලබාගල්ලම නැත්ත නිකලෙස් සිත් ඇති කරගෙන තමගේ ජීවිතයෙන් සමුගන්න ලැබේවා කියලබේ ආශිර්වාද කරනවා. පදයි අද දිනේදිත් අපි තාම ශ්‍රද්ධාවෙන් ගෞරවෙන් පත්තිී යුතුව ලෝතුරා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපේ ජීවිතය සුවපත් කරන්ට දේශනා කරපය උතුම් වටිනා ධර්මය පිසවනය කරා ඒ වගේ මත මේ සඳහාදායකත්තේ සැපුවවා ඒ වගේ අපි දේශනා කිරීම තුළින් අපිටත් අමුෘත දානමේ පින්කමත් සිද්ධ කරති අපි සීරු දෙනාමික තුළ ඉතාම වටිනා පුුණ්‍ය සත්‍යයක් අපේ චිත සන්තාන තුළ රැස් කර ගන්ටය දුනා අද දිනේදී මේ වගේ ධර්ම දේශනා සඳහනුග්‍රහය දක්වලා ආසිර්වාද කරන්නට බලාපොරොත් වෙනවා උවින් පුංචි හේවා පුතුනුවන්ගේ දසවන ජම්මදිනය සහිපත් කළ ආසිර්වාද කිරීමේ බලාපොරොත්තුවෙන් පියා තරදි පුංචි හේවා මව සචි බණ්ඩාරගොඩ එවගේම මිත්තනී දයාලතා බණ්ඩාරගොඩ එවගේම මාම රවී බණ්ඩාරගොඩ මේ සිලු දෙනාමකත් වෙලා ඒ පුදුනුවන්ට ආසිර්වාද කිරීම බලාපොරොත්තිෙන් අද දායකත්තය සපේනවා තින් අපි මේ රැස් කර ගත්තා අවතාරතර පුුණි ධර්මයානු භාබලින් බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලාගේ අනන්ත ගුණානු භහ බලනී ජන්මදිනය සීපත් කරන පුතුනුවන්ට නිදුක් නිරෝගි සූපත් භාව චිර ජීවනය ලැබේවා
ඉදිරි අනාගතයේ බලාපොරොත්තු වෙන ආකාරයට අධ්‍යාපන කටයුතු ආදී සියල්ල සාර්ථක සිදු කරගන්න දෛනික කටයුතු සාර්ථක කරගන්න මේ ජීවිතය ඉතාමත්ම පිරිසිදු නිවැරදි ජීවිතයක් ගත කරන්න ආධ්‍යාත්මික වශයෙන් ගුණ දියුණු කරගන්න ඒ දරුවාට සත්‍යය ධෛර්ය වාසනාව චිරජීවනයේ දීර්ඝායුෂ ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා ඒ වගේම දේවිකා මහත්මියත් ඒ වගේ පේසේ නතපත්තු මහත්මයත් තමන්ගේ දෙමවපියන්ට පින් අනුමෝදන් කිරීම බලාපොරොත්තුෙන් අද දිනීති මේ සඳහාදායකත්වය සපයනවා ඒ දෙමවපිය දෙමවපියන් සතර දෙනාට මේ රැස් කරගත් අවතාරත පුුණුපුන්නේ ධර්මයෙන් අනුමෝදන් කරමු සිරු ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරමු සිරු දෙනා මේ පල්ලෝගේ අය මේ පින් අනුමෝදන් වලයකි ජීවිත සුවපත් වේවා කියලා පින් අනුමෝදන් කරමු ඒ වගේම මේ ධර්මදානය පින්කම තමන්ට මේ ධර්මය අවබෝධ කරගන්න ලැබේවා කියල පාර්ථනා කරන දෙපලට මේ ජීවිතේ මේ ධර්මය අවබෝධ කරගන්න නිකල සිත් ඇති කරගන්න සත්‍යී ධෛර්ය වාසනා ලැබේවා කියල අපි ආශිර්වාද කරනවා ඒ වගේ මද දිනේදී සංගරත්නය උදෙසා දානය සඳහා දාගත්තය සපයනවා සසීන්ත සුධාරිකා නිමාලී සහ බිමල් යන අය දෙසතිකට පෙරමිය ගිය කිරිබින්දු ආච්චි ඒට පින් අනුමෝදන් කිරීමේ බලාපොරොත්තුවෙන් ඒ තමන්ගේ මිත්තනයට පින් අනුමෝදන් කිරීමේ බලාපොරොත්තුවෙන් මේ සඳහා දායකත්වය සපේනවා ඒ මේ පල්ලෝගේ පින් මිත්තනය සීපත් කල් අපි මේ පින් අනුමෝදන් කරමු මේ පින් අනුමෝදන් වීමෙන් මිත්තමී ලැබූ ජීවිතය සුවපත් කරගන්න සසරත්ව ගමන සුවපත් කරගන්න ලැබූ ජීවිත අවශයෙන් වන්නේ සැපෙන් සමුෘතිමත් ජීවිතයක් ඒවා නිර්වාණ අවබෝධය කරගන්න මේ පින් උපකාර වේවා කියලා අපි පින් අනුමෝදන් කරමු ඒවගේම සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරනවා මේ රැස් කරගත් උදාාරතර පුණ්‍ය ධර්මයේ ඵලයෙන් හැමදෙනාට සිත සාන්ති යහපත වේවා කියලා අපි ආශිර්වාද කරනවා තින් අද දිනේදී මේ ධර්ම ශ්‍රවණය කරන මේ පින්නතුන් හැමදෙනා නමින් මේ පරලෝකීය සියලු ඥාතීන් සිහිපත් කරලා අපි සියලු දෙනා නමින් මේ පරලෝකීය සියලු ඥාතීන් සිහිපත් කරලා අතීත සංසාරේ පටන් මේ ජීවිතේ දක්වා අපිට නමින් යම්තාක් මේ පරලෝකීය ඥාතීන් නැත්තන් සියලු ඥාතීන් මේ පින දැක අනුමෝදන් වෙලේ ඥාතීන්ගේ ජීවිත සුවපත් කරගන්න සසර ගමන සුවපත් කරගන්න මේ පින් උපකාර වේවා කියලා පින් අනුමෝදන් කරමු ඒවගේ මේ රැස් කරගත් ආධාරත පුනිධර්මයන් සිරු දෙවියන් සිරු ලෝකවාසි සත්වයන්ට අනුමෝදන් කරම සිරු දෙවියෝ සිරු සත්වයෝ මේ පින දැක අනුමෝදන් වෙලයකි ජීවිත සුවපත් වේවා කියලා පින් අනුමෝදන් කරමු ඒවගේ මේ රැස් කරගත් ආධාරතර පුුණ්‍ය ධර්මයන් සිරු ලෝක සියලුම මේ දිනවල අසනීප තත්ත්වයේ ඉන්න කොරෝනාව සංගතය නිසා ඒ රෝගාබාධිතයට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා මේ ලෝකයෙන් ඒ තියෙන වසංගත රෝගයේ නැතිවෙලා මුළු ලෝකයට මුසිත ශාන්ති හපතුදා වේවා කියලා ආශිර්වාද කරමු ඒ වගේ මේ සඳහා දායකත්වයේ දැපිය සියලු දෙනාටත් දානමාන ආදී අපපත්තාන කරපු අනුග්‍රහය දක්වූ සියලු දෙනාටමත් ඒ වගේ මේ ධර්මදානය සඳහා නොයෙක් ආකාරයෙන් උදව්පකාර කරන සියලුම දෙනාටමත් ධර්ම ශ්‍රවණය කර මේ පින්නතුන්ටත් පවුලේ දූ දරු ඥාති මිත්‍ර හිතයිසී හැම දෙනාටමත් සෙතක් වේවා සාන්තියක් වේවා යහපතක් වේවා නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ දීර්ඝායුෂ ලැබේවා රජුන්ගෙන් සොරුන්ගෙන් ගින්නෙන් ජලයෙන් වසර සාධයකින් කිසිම අන්තරාවක් නොම වේවා කායික මානසික සැනසීම ලැබේවා තම තමන්ට මේ බුද්ධ ශාසනය මුල් කරගෙන තවදුරටත් තමන්ගේ චිත්ත සන්තාන තුළ තියෙන සියලු ක්ලේශයන් නැති කරලා නිර්මල පිරිසුදු චිත්ත සන්තාන සකස් කරගන්න සම්බුද්ධ ශාසනය තුළ සතවර්ෂාදී කාලයක් ගුණධම් දියුණු කරගන්න හැමදෙනාට සත්‍ය ධෛර්ය වාසනාව චිර ජීවනයේ දීර්ඝායුෂ ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා සිරෝම දෙවියන්ට සිරු ඥාතීන්ට පින් අනුමෝදන් කරමු අද නන් සීපත් කරපු සිරු ඥාතීන් සීපත් කරලා ඒගේ ජීවිත සුවපත් කරගන්න අතීත සංසාරය පටන් අප නමින් මේ පරලෝකීය සිරු ඥාතීන්ගේ ජීවිත සුවපත්ම වේවා කියන හැඟීම ඇති කරගෙන මේ පින් අනුමෝදන් කරමු ඉදංගෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදංගෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදංගෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ එතාවතාච අන්මේහි සබ්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එතාවතාච අම්මේහි සබ්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා
එත්තාවතා චම්මේහි සබ්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු. හැම දෙනාටම තුන්වන්ගේ අනන්ත ගුණාන පහ බලෙන් සිත සාන්ති යහපතුතාවේවා කියලා අපි ආශිර්වාද කරනවා. සබ්බීතියෝ ව්‍යජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්ව අන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සුත්ති භවන්තු තේ. සාදු සාදු සාදු. ඕකාස වන්දාමි බන්තේ සුපතිවා මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං. සාදු සාදු අනුමෝදාමි. සාමිනා කතං පුඤ්ඤං මයිහං දාතබ්බං. සාදු අනුමෝදබ්බං. සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්ඡයං කමතමේ බන්තේ. කමාමි කමිතබ්බං. ඕකාස කමාමි බන්තේ. ဒ ුතියාපි ඕකාස කමාමි බන්තේ. තතියම්පි ඕකාස කමාමි බන්තේ. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛිතං අනුත්තරං දුර්ලභේන මයා ලද්දං පස්සිතුම් වන්දිතුම් වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියං සද්දා සීල දයා වාසං පුත්තං නමාමහං. සාදු සාදු සාදු. බද්දේක විහාරී ආරණ්‍ය සේනාසනය මගින් අන්තර්ජාලය ඔස්සේ පවත්වනු ලබන සද්ධර්ම දේශනා මාලාවේ අද ජූනි මාස 11 වෙනි බ්‍රහස්පතින්දා ධර්ම දේශනාව පවත්වවදාලේ බද්දේක විහාරී පදනමේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද වැයකොඩපළ විමල ඥාන ස්වාමින් වහන්සේ. බොහෝ දෙනෙකුගේ ධර්ම අවබෝධය වඩා වර්ධනය කරමින් චිරාත් කාලයක් ශාසනික සේවයේ යෙදීම සඳහා ගරු ස්වාමින් වහන්සේට ශක්තිය ධෛර්යය වාසනාව නිදුක් නිරෝගී සුවසෙත චිරජීවනයේ වේවා ප්‍රාර්ථනීය බෝධියකින් නිර්වාණ අවබෝධය සාක්ෂාත් කර ගැනීම සඳහා ධර්ම ශ්‍රවණය කිරීමෙන් අප සියලු දෙනා රැස් කරගත් උදාර කුසලානිසංසයද හේතු වාසනාව වේවායි සාදුකාරදී පුණ්‍යානුමෝදනා සිදු කර ආශිර්වාද කරමු. සාදු සාදු සාදු.